ආයුබෝවන් දුර පුතාලා හැම දිනකටම අද මම පටන් ගන්නවා අලුත් වීඩියෝ සීරීස් එකක් ගණිතයේ විෂය. ඉතින් අම්මලා තාත්තලා මේක බලනවා නම් ඔයාලගේ දුර පුතාලා ඉන්නවා නම් 6 7 8 9 වසරවල දුර පුතාලා ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම පෙන්නන්න. ඉතින් ඒකට යාළුවට සහභාගී වෙන්න පුළුවන් මාත් එක්ක ගණිතයේ විෂය. මම මේ ගණිතයේ විෂය අනිවාර්යයෙන්ම මොමිලේ කරගෙන යන්නේ මේ වීඩියෝ සීරීස් එක. ඉතින් අතම ගණිතයට ලකුණු හුඟක්ම අඩු දරුවන්ට ගණිතයට සමහර දරුවන්ට ඇති ලකුණු 10 12 15 වගේ දරුවා ගණිතයේ විෂය හරිම අමාරුයි කියලා හිතාගෙන ඉන්න දරුවන්ට ගණිතයේ විෂය මේ එපා වෙලා ඉන්න දරුවන්ට මේක පෙන්නනවා. ඒක මම යාළුවට ගණිතය කියන විෂය අනිවාර්යෙන් පහසු විෂයක් බව හේතු කරලා දෙන්න. ගණිතය කියන්නේ ඇත්තටම සරල පහසු විෂයක්. දුර පුතාලා තේරුම් ගන්න ගණිතය කියන්නේ ඔයාලා කරන විෂයන් වලින් ඉතාමත් ලේසිම පහසුම විෂය තමයි ගණිතය කියන්නේ. ගණිතයේ තියෙන ඉලක්කම් 10 බිඳුවත් එක ඉලක්කම් 9ක් සහ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම මේ ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ. මේ ටික දන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ගණිතය හොඳම පහසු විෂය බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මාත් එක්ක රැඳිලා ඉන්න ගණිතය ගැන මොකක්ද කියලා. ඉතින් බලන්න ඕනේ කොහොමද 6 7 8 9 වසර හතරටම උගන්වන්නේ. මේක මෙහිමයි කරන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගණිතය පාඩම් පොතේ තියෙන විදිහට ඔයාලගේ පෙළ පොතේ විදිහට කරගෙන යන්න. මම බලාපොරොත්තු වෙන්නේ පෙළ පොතේ එක පාඩම් කරගෙන අපි කියමු භාග කියන පාඩම ගත්තොත් ඔයාලට භාග පාඩම 6 වසරේ ඉඳලා 9 වසර දක්වාම ඒ විදිහටම ප්‍රමාණිකෝලව ඔයාලට කරගෙන යන්න. ඒකට ඔයාලට 6 වසර හිටිය දරුවෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. 7 වසරේ ළමයෙකුට පුළුවන්. 8 වසර 9 වසර දරුවන්ට පුළුවන්. හුඟක් දරුවන්ට 7 8 පන්ති වල ගියා වෙලා තියෙන ලකුණු අඩු වෙන්න හේතුව තමයි 8 9 පන්ති වල දරුවන්ට ලකුණු අඩු වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට 6 වසරේ අමතක වෙනවා. 7 වසරේ හරියට වැඩ කරලා නැතිකම. මගේ අර නිසා මේවා 9 වසරේ කොච්චර උත්සාහ ගත්තත් 8 වසරේ කොච්චර උත්සාහ ගත්තත් අමාරු මොකද මුල ටික හරියට කෙරෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකට තමයි මම මේ 6 7 8 9 වසර හතරම එකතු කරගෙන මේක සීරීස් එක දිගට කරගෙන යනවා. ඒකට දැන් මේක සහභාගී වෙන්නේ ලකුණු අඩුම දරුවන්ට මුලින් ඉඳලම මේ විෂයේ පාඩම හොඳින්ම තේරුම් ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා දරුවන්ට මාත් එකතු වෙන්න කියන්නේ අපි කරන පාඩම අනිවාර්යෙන් පොඩි තැන ඉඳලම කරගෙන ගිහලා අවසානයේ 9 වසරේ දැන් එනවා. අද මොකද මගේ 9 වසර ටාගට් ගන්න මගේ දුවක් ඉන්නවා 9 වසරේ එයාත් මේක බලාගෙන එයාත් මේක සහභාගී වෙනවා. ඉතින් ඒක ආරම්භ කරගෙන තමයි මම මේ පාඩම මාලාව කරගෙන යන්නේ. ඉතින් මේ දුවට උගන්වන්න එක මම තමයි මේක කරගෙන යන්නේ. ඉතින් දුල පුතාලා හැම දෙනාම එකතු වෙන්න මාත් එක්ක මේක කරගෙන යනවා. ඉතින් ඔයාලා බලන්න ඇති අද සමහරවිට අද පළවෙනි වීඩියෝ එකේදී ටිකක් වැඩිපුර කරුණු කියන්නේ මොකද අපි මේක කරගෙන යන්නේ කොහොමද කවුද මේකේ නෝන කොහොමද කියලා ඔයාලට දෙන උපදෙස් ටිකක් වීඩියෝ කතා කරන ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් මම කියන්නේ මම කවුද කියලා මම ජගත් රෝහණ මම කොළඹ නාරාහිද්ද සර්වේ ජනරල් කාර්යාලයේ සිතියම් තාක්ෂණ නිලධාරීන් වශයෙන් සේවය කරනවා. ඉතින් මම මීට අමතරව උපකාරක පන්ති ගණිතයේ විෂය සඳහා දරුවන්ට උගන්වලා තියෙනවා. ඉතින් මම කිරලබන නාරාහින් පිට තිබියසාය පිළියන්දර ප්‍රදේශවල මාතර ප්‍රදේශයේ දරුවන් සංඛ්‍යාවක් විශාල ගෲප් ක්ලාසස් නේ ගෲප් ක්ලාසස් සයිඩ් ක්ලාසස් අපාවතට ගියා. බස් එකේ ගියවුරුද්දේ ඇතුණු කොවිඩ් ප්‍රශ්නයත් එක්ක මම සම්පූර්ණයෙන් අතර කරා. ඊට පස්සේ දරුවන් හුඟ දෙනෙක් මට ටෙලිෆෝන් කරලා ඉල්ලුවා මේක කරගෙන යමු ඔන්ලයින් කරගෙන යමු. ඒක මට තිබිච්ච කාර්යයත් එක්ක ඒක කරගෙන යන්න බැරි නිසා මම සම්පූර්ණ කරා. නමුත් මම පස්සේ දැන් හිතුවා මේ හැමෝටම අනිත් දරුවන්ට ඕන කෙනෙකුට පහසු වෙන්න වැඩ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න මේ වගේ වීඩියෝ සීරීස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේක පටන් ගත්තේ අද ඉඳලා. ඉතින් මේක සම්පූර්ණ නොමිලේ කරන්නේ මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන YouTube එකට Facebook එක හරහා සම්පූර්ණට යාවි YouTube එකට මම මේක අප්ලෝඩ් කරන්නේ. ඒ හරහා ඉඳලා ඔයාලට මේක බලන්න පුළුවන්. YouTube කියන්නේ දැන් මම කියන්නේ හැම කෙනෙකුටම පහසුවෙන් මේ unlimited packages තියෙනවා. ඒකක් දාලා දුන්නා. ඒක දාගත්තම මේක ගන්න පුළුවන්.
බලන්න පුළුවන්. මාස ₹250ක් වගේ අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා. ඉතින් ඒක තමයි මේක අරමුණ අපිට දරුවන්ට පාසෙන් ගන්න පුළුවන් එක. ඒක දෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඕනම තැනකින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට සමහරට ඩේටා නැති වුණත් යාළුවෝ උදාහරණ කියලා ඩවුන්ලෝඩ් මම මේ වීඩියෝ උදාහරණේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට. ඒතකොට එහෙම හරි ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන මේක ගෙදරට ඇවිල්ලා බලන්න පුළුවන්. සමහරට සිග්නල් නැති ප්‍රදේශවල ළමයි දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් එහෙම සිග්නල් නැති ප්‍රදේශයක දරුවෝ වීඩියෝ තියෙන ඔයාලට සිග්නල් තියෙන තැනකට ගිහින් ෆෝන් එකේ හරි ෆෝන් එකට මේක YouTube එක YouTube එක හරහා ඩවුන්ලෝඩ් කරගෙන ගෙදරට ඇවිල්ලා ඔයාලට පහසු වෙලාවක මේ පාඩම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ පහසුකම් ටික හිතාගෙන තමයි මම මේක වීඩියෝ එකක් විදිහට මුදා ගන්න උත්සාහ කරේ. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි ඉතින් අද ගණිත පාඩමට පිවිසෙමු. අපි පටන් ගනිමු. ඔයාලා ආසම කරන විෂය ගණිතය ලකුණු ගන්න පුළුවන් හොඳම විෂය. ඊට පස්සේ ඔයාලා කැමති නම් විෂය වෙන ගණිත විෂය. දරුවනේ අපි එහෙනම් බලමු අද පාඩම භාග. භාග කියලා ලිව්වේ මහ ප්‍රාණ බායන්න සහ ගයන්න. භාග. තවත් අපි භාග කියලා ලියන විදියක් තියෙනවා. ඒ ලියන්නේ මෙන්න මේ විදියට. ඔයගොල්ලෝ මතර දන්නේ නැති මේක. මෙහිමත් අපි භාග කියලා ලියනවා. මේ මොකද අපි ඉස්සෙල්ලා අපි දැන් අද කරන්නේ මේ භාග. නමුත් මේකත් අදාළ වෙනවා. බලමු මේ මොකක්ද මේ භාග කියන්නේ? මේ භාගය කියන්නේ අපි සාමාන්‍යයෙන් අරගන්නේ ඕනම එකකින් දෙකෙන් පංගුවක් ගන්න. පාංගෙඩියකින් භාගයක් ගන්න. පේරගෙඩියකින් භාගයක් කපා ගන්න. අන්න ඒකට තමයි මේ භාග කියන්නේ. මේ භාගයක් තමයි සම්පූර්ණ එකකින් දෙකෙන් පංගුවක්. දෙකෙන් පංගුවකට තමයි මේකට තමයි අපි මෙහෙම භාග කියලා ලියන්නේ සාමාන්‍ය විදිහට භාග. මේ භාග කියලා ලියන්න පුළුවන් මෙහෙම භාග කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියනවා කාල හතරෙන් පංගුවට අපි කියනවා කාල කියලා. මේ දෙකෙන් පංගුව මේකට කියන්නේ අපි භාගය කියලා. අපි ඒක ලියන්නේ මේ විදිහට හොඳද? මේ සාමාන්‍ය විදිහට තමයි මේ භාගය ලියන්නේ. මේකට අපි කාල කියලා ලියනවා. ඊපස්සේ අපි මේ හතරකට බෙදලා පංගු තුනක් ගත්තොත් අපි මේකට තුන් කාල කියලා කියනවා. ඔයගොල්ලෝ ඒව අහලා ඇතිනේ. මේක තුන් කාල, මේක භාගය, මේක කාල. එහෙනම් මෙන්න මේ භාගය කියන එක තමයි මේ කියන්නේ. නමුත් අද අපි කතා කරන මේ භාගය මෙන්න මෙහෙම ලියුවොත් මේ භාගය කියලා ඕනම කොටසකට භාග කියලා කියන්න පුළුවන්. ඕනම කොටසක් ඕනම එකකින් කොටසක් ගත්තොත් අපි කැමති ගානකට බෙදන්න පුළුවන් ඒක. කැමති ගානකට බෙදලා අපි කියමු මේ වගේ 8කට බෙදලා කොටසකට කියන්න පුළුවන් භාගය කියලා. දෙකකට බෙදලා කොටසකට කියන්න පුළුවන් භාගය කියලා. හතරකට බෙදලා කොටසකටත් කියන්න පුළුවන් භාගය කියලා. හතරකට බෙදලා කොටස් තුනකට කියන්න පුළුවන් භාගය කියලා. ඒක දැන් තේරුම් ගන්න නේද මේ භාගය කියන එක වෙනස? මේ භාගය කියලා කිව්වම ඕනම එකකින් පංගුවකට අපි කියනවා භාගයක් කියලා. කොයිතරම් හරි කමන්නේ පංගුව. මේකත් භාගයක්. මේකටත් භාගය කියලා කියන්න පුළුවන්. මේකටත් භාගය කියලා කියන්න පුළුවන්. ඒතකොට එකක් අපි අරගත්තොත් එකක් කියලා ඒකෙන් කොටසකට තමයි අපි භාගයක් කියලා කියන්නේ. කොටසක් කියන්නේ මේ භාගය කියලා කියන්නේ හරියටම මේ භාගය කියලා කියන්නේ හරියටම දෙකෙන් පංගුවකට. දැන් තේරුම් ගන්න නේද මේ භාග දෙකේ වෙනස? අපි මේ කියන විදිහේ වෙනසක් තියෙනවා. හරිද? එහෙනම් අපි අද කතා කරන්නේ ගණිතයේ මෙන්න මෙහෙම භාග කියලා මහා ප්‍රාණ බායන්න යන භාග. මේ භාග වලින් සෑම එකක් ගැනම කියවෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ භාග ගැන අපි ලියන්නේ කොහොමද? අපි මේක එකක් ගමු. සම්පූර්ණ එකක් ගත්තා.
මේකට අපි කියනවා සම්පූර්ණ එකක් දෙකකට බෙදුවා දෙකකට බෙදලා එක කොටසයි. මේක මෙහෙම අපි ලියනවා. අපෝ මේකම අපිට මෙහෙම බෙදන්නත් පුළුවන්. සම්පූර්ණ එකක් සමාන කොටස් තුනකට බෙදුවා තුනකට බෙදලා මේ පාඩ කරපු කොටස කොහොමද? තුනකට බෙදුවා එයින් එක කොටසක්. මේක තුන සම්පූර්ණ එක තුනකට බෙදලා එක කොටසක්. මේකත් සම්පූර්ණ එක තුනකට බෙදලා එක කොටසක්. මෙතන තියෙන්නේ සම්පූර්ණ එක දෙකකට බෙදලා එක කොටසක්. එතකොට ආපහු අපිට තව එකක් ලියන්න පුළුවන් මෙහෙම. ලියන්නකො. මේක අපි බෙදනවා හතරකට. එතකොට මේක කොහොමද එන්නේ? මේක සම්පූර්ණ එක හතරකට බෙදලා එක කොටසක්. 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 එතකොට හතරෙන් එකේව හතරක් එකතු වුණාම තමයි සම්පූර්ණ එකක් හැදෙලා තියෙන්නේ. හතරෙන් එකයි හතරෙන් එකයි හතරෙන් එකයි හතරෙන්. මේවට කියන්නේ භාගය. හොඳයි. දැන් තේරුම් ගන්න නේද දැන්? එතකොට ඕනම එකක් ලියන්නේ මෙහෙම එකක් අරගෙන ඉන්න. අපි මේක තුනකට බෙදුවොත් මේක වෙන්නේ බෙදපු ගාන සම්පූර්ණ එකේ මේ කොටසක් වෙනවා. කොටස කියන්නේ 3න් 1යි. මේක ලියන්නේ 3න් 1යි. මේ කොටස 3න් 1යි. මෙහෙම එකක් කරන් දෙකකට බෙදුවොත් මේ කොටස වෙන්නේ 2න් 1යි. දෙකකට බෙදලා තියෙනවා 1යි. ඒක කොටස. මේක දෙකකට බෙදලා එක කොටස. ඔන්න ඔය විදිහ තමයි අපි මාර්ග තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු මෙන්න මේක බෙදලා මේ බිඳු රූපය බෙදලා දිනවා 6කට 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් මේ 6න් දෙකක් දැන් 6කට බෙදලා 6න් දෙකක් පාඩ කරන්න කිව්වොත් අපි ඒක සම්පූර්ණයෙන් 6කට බෙදුවා දෙකක් පාඩ කරනවා. 6කට බෙදලා සමාන කොටස් 6කට බෙදලා දෙකක් පාඩ කරනවා. 6න් 2යි. ඊට පස්සේ අපි ඒ වගේ මේකත් 6න් දෙකක් පාඩ කරමු. මේක 6න් දෙකක් පාඩ කරන්න කියලා කිව්වොත් 6න් දෙක අපිට එකම තැන වෙන්න ඕනේ. අපිට මෙහෙම පාඩ කරන්න පුළුවන්. මෙතන මේ විදිහට පාඩ කරලා දාන්න පුළුවන්. 6න් 2යි. ඊට පස්සේ මේකේ ගන්න කියලා 8න් 3ක්. මේකේ 8න් 3ක් පාඩ කරනවා. 8න් 3ක්. එහෙනම් 1 2 3 4 5 6 7 8කට බෙදලා තියෙනවා. 8න් 3ක් පාඩ කරන මේ විදිහට. එනත මේකේ 8න් 3ක් පාඩ කරනවා අපිට මෙහෙම පාඩ කරන්න පුළුවන්. 8න් 3ක් මෙහෙම පාඩ කරන්න පුළුවන්. කොහොම හරි ගමන්නේ පාඩ කරපු කොටස තමයි මේ 8න් 3. පාඩ කරපු කොටස 8න් 3 කියලා කියන්නේ. අපිට මෙහෙමත් පුළුවන් බලමු. එතකොට මේ තියෙන හැම සම්පූර්ණ එකක් අරගෙන ඒක සමාන කොටස් වලට බෙදලා ඒ කොටසක් ගැන තමයි මේ කතා කරන්නේ. හොඳයි අපි කියමු අපි බලමු මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. එයා පින්තූරයක් අපි රූපයක් අරගන්නවා. ඒක සමානව දෙකට බෙදුවා. ආයෙත් මේක සමානව දෙකට බෙදුවා. මේක සමානව දෙකට බෙදුවා. මේකේ ප්‍රමාණය කීයද? මෙන්න මේ පාඩ කර කොටස ප්‍රමාණය කොච්චරද? බලන්න කොහොමද කියලා. එතකොට සම්පූර්ණ පින්තූරය දැන් මේක සම්පූර්ණ එකේ. එතකොට සම්පූර්ණ එක බෙදලා තියෙනවා 1යි 2යි 3යි 4යි. එතකොට 4කට බෙදලා පාඩ කරලා දෙන එක කොටසක්. හරිද මේ කතාව? මේ කතාව වැරදි. 4කට බෙදලා දිනවා තමයි. නමුත් සමාන කොටස් 4කට නෙමෙයි බෙදලා දෙන්නේ. එහෙනම් මේක 4න් එක නෙමෙයි. මේ පාඩ කරපු කොටස මේ සම්පූර්ණ බිඳුවෙන් 4න් එක නෙමෙයි මේක. තේරුණා නේද? එහෙනම් මේක සම්පූර්ණ බිඳුවෙන් කොටස බලන්න මේක මුළු පින්තූරෙ මෙන්න මේ පාඩ කරපු කොටසට සමානව මේක මුළු පින්තූරෙම බෙදන්න ඕන අපි. අපි බලමු එහෙම බෙදලා. මේකත් මේ විදිහට බෙදමු. එතකොට තමයි ඔන්න සමාන කොටස් වලට බෙදෙන්නේ. මේ සමාන කොටස් වලට මේ ඔක්කොම බෙදලා තියෙනවා එතකොට.
එතකොට කීයක් බෙදනවද? 1 2 3 4 5 6 7 8ක් බෙදෙනවා. එහෙනම් 8න් 1යි. එහෙනම් පාඩ කරපු කොටස වෙන්නේ සම්පූර්ණ එකෙන් 8න් 1යි. මේක හරියි. මේක වැරදි. මේක වැරදි. 4න් 1යි කියන්නේ අපි මේ කියනවා දිගුණට ඒක වැරදි. සම්පූර්ණ ප්‍රමාණය බලන්න මේ සයිස් එකට කොයි ක්‍රමයක් එන්න ඕනද කියලා. අපි මේම සම්පූර්ණ මේකෙන් භාගයක් ලකුණු කරන්න කියලා කිව්වොත් මේ පින්තූරෙන් භාගයක් ලකුණු කරන්න කිව්වොත් මෙහෙම භාගයක් ලකුණු කරලා බෑ. ඔය මේක ලොකුයි මේක පොඩියි. එහෙමනේ භාගයක් නම් හරියටම දෙකෙන් නෑ. භාගය කියන්නේ කීයද අපි භාගයක් කියලා කිව්වොත් භාගයක් කියන්නේ දෙකෙන් එකක් නම් අපි හරියටම දෙකෙන් පංගුවක් මේක හරියටම දෙකට බෙදන්න ඕනේ. හරියටම දෙකට බෙදලා ඒන් පංගුවක් තමයි හරියටම දෙකට බෙදලා ඒ බංගුවක් තමයි භාගය කියන්නේ. කාලක් කියන්නේ කොච්චරද? හරියටම හතරට බෙදලා එක බංගුවකට තමයි අපි කාල කියන්නේ 4න් 1යි. මේක කාල කියන්නේ 4න් 1යි. හරියටම 4කට බෙදලා එක බංගුව. තුන් කාල කියන්නේ එහෙමයි. හරියටම 4කට බෙදලා එයින් 4න් 3ක් 4න් 4කට බෙදලා අංගු 3කට තමයි තුන් කාලක් කියන්නේ. 4න් 3ක් මේකට 4න් 3ක් තුන් කාලක්. හරි දැන් දුරට උදාහරණ පුළුවන් මේක මේ රූප ටික ඔයාලගේ පොතේ පිටපත් කරගන්න. මේ විදිහට පිටපත් කරගෙන ඔයාලා මේ කොච්චර භාගයක් කොච්චර මේ පාඩ කරපු කොටස කොච්චරද කියලා පාඩ කරපු කොටස කොච්චරද භාගයක් විදිහට ලියලා දක්වන්න. දැන් මම මේක කරගෙන යනවා. ඔයාලා දැන් මේ ඉස්සෙල්ලා මේක නතර කරගෙන වීඩියෝ එක නතර කරගෙන රූපේ ඇඳලා මේක ඉස්සරහින් දාන්න මේ කොච්චර මේක ප්‍රමාණය කොච්චරද කියලා. දාලි වල මම කරපු උත්තරේ දාන උත්තරේ හරිද කියලා බලන්න. දැන් වීඩියෝ එක නතර කරලා බලන්න. එහෙම ඒක කරගෙන යන්න. නැත්නම් මම බලාගෙන ඉන්න ඕනේ. දැන් මෙතන තියෙනවා සම්පූර්ණ එකයි එකේ එක සමාන කොටස් 1 2 3 4යි. හතරකට බෙදලා තියෙනවා. 4කට බෙදලා එක කොටසයි. පාඩ කරලා තියෙන්නේ එක කොටසයි. එතකොට මේක පාඩ කරපු කොටස 4න් 1යි. මේක සම්පූර්ණ එක බෙදලා තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9කට බෙදුවා කොටස් තියෙනවා 1යි පාඩ කරලා තියෙනවා 1 2 3යි 4යි. 9න් 4යි. පාඩ කරපු කොටස ප්‍රමාණය 9න් 4යි. මේක මේ පින්තූරේදී සම්පූර්ණ ත්‍රිකෝණයම සමාන කොටස් 3කට 1 2 3යි. 3කට බෙදලා තියෙනවා. බෙදලා පාඩ කරලා තියෙන කොටස් ප්‍රමාණය 2යි 1යි 2යි. එතන තියෙනවා සම්පූර්ණ රූපේම සමාන කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8කට බෙදුවා පාඩ කරලා තියෙන 1යි 2යි 3යි. 8න් 3යි. එතන මේක තියෙනවා සම්පූර්ණ රූපේම 1යි 2යි 3යි 4යි 4කට බෙදුවා පාඩ කරපු කොට ප්‍රමාණය 3යි 1යි 2යි 3යි 4න් 3යි. ඔන්න ඔය විදිහට තමයි කියන්නේ. ඒතකොට අපි මේක කියවන්නේ කොහොමද? 4න් 1යි 3න් 2යි 8න් 3යි 9න් 4යි 4න් 3යි. ඔන්න ඔය විදිහට තමයි අපි කියවන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. පහළ ඉඳන් තමයි කියවන්නේ. 4න් 1යි 3න් 2යි 8න් 3යි 4න් 3යි 9න් 4යි කියලා. එතකොට දැන් මේක ඔයාලා කරගෙන නැති කියලා ඉතින් මම මේක හඳුන්වනවා. මේ විදිහට කරන්න. ඊට පස්සේ දැන් ඔයාලා පාඩ කරන්න. මේ රූපය ඇඳ ගන්න. මේ රූපය ඇඳගෙන ඉවරලා මේක අපි ඇඳලා තියෙනවා, බෙදලා තියෙනවා. 4යි සමාන කොටස් 8යි. 8කට බෙදුවා
ඊට පස්සේ මේක අපි බෙදමු එකයි එතකොට මේකේ පාට කරන්න 8න් පාට කරන්න 7න් 4ක් මේකේ පාට කරන්න 9න් 2ක් හොඳයි ඔයාලට පාට කරන්න තියෙන්නේ මේක මේ විදිහට තමයි මේකේ 8න් 3ක් පාට කරන්න 7න් 4ක් පාට කරන්න මේකේ 9න් 2ක් පාට කරන්න හොඳයි දැන් ඔක වීඩියෝ එක ඔෆ් කරලා ඔයාලා පාට කරගෙන ඉන්න පාට කරලා බලන්න ඔයාලා හරිද කියලා මේක 8න් 3ක් කොහොමද පාට කරන්නේ 1 2 3 4 5 6 7 8 කට බෙදලා තියෙනවා මේ 8 කට බෙදලා 8න් 3යි එතකොට 1 2 3යි ඔතනින් හරි ගමන්නේ මේ 3ක් පාට කරලා දාන්න 7න් 4යි බලලා 7න් 1 2 3 4 5 6 7 කට බෙදලා තියෙනවා 7න් 4ක් බලන්න මේ පාට කරන්න පුළුවන් 1 2 3යි 4යි කැමති විදියට පාඩ ගන්න පාඩ කරපු කොටස් ප්‍රමාණයනේ අපිට ඕන වෙන්නේ පාඩ කරලා දෙනවා 7න් 4ක් එක ළඟම වෙන්නත් පුළුවන් දුරින් වෙන්නත් පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ 9න් 2ක් 9න් 2ක් කියන්නේ මේක 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9න් 2ක් කියන්නේ කොතනකින් හරි ඒ වගේ සමාන කොටස් දෙකක් කොහොම සමාන කොටස් නේ සමාන කොටස් දෙකක් විතර අපිට පාඩ ගන්න තියෙන්නේ ඒතකොට 9න් 2ක් පාඩ කරලා තියෙනවා කොහොම වෙන්නත් පුළුවන් මේක නැතුව අපහලට කවුරු හරි කෙනෙක් මේක වෙන තැනක පාඩ කරලා දෙන්නත් පුළුවන්. ඒකම තැන වෙන්න ඕනේ. කැමති දෙයක කොටස් දෙකයි. ඒ කැමති විදිහට පාඩ කරගන්න. ඒක තමයි. ඒකට මේ එකක් හරවලා දෙන්න. අපි බලමු. දැන් මේවට කියන්නේ මේ නමක් අපි ඉගෙන ගන්න ඉපා. අපි නමක් ඉගෙන ගන්න ඕනේ. මේවට කියන්නේ තත්ත්ව භාවය කියලා. එහෙමනම් මේ හැම එකක්ම එකකට වඩා අඩුයි. එකකට වඩා හැම වෙලේම අඩුයි. මේක මෙහෙම තමයි ලියන්නේ 1යි මේ පැත්ත විශාලයි මේ පැත්ත කුඩායි කියලා අපි කියනවා ඒ සාමාන්‍යයෙන් තේරුම් ගන්න මේ විදිහට තමයි එකට වඩා අඩු කියන්නේ මේක එකට වඩා අඩු නම් මේවට කියනවා තත්ත්ව භාග කියලා එකකට වඩා අඩුයි ඒකට එකට වඩා වැඩි අඩුයි හැබැයි බිඳුවට වඩා වැඩි බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. බිඳුවට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. ඍණ සංඛ්‍යාවල් වලට යන්නේ. මේ බිඳුවට වඩා වැඩි නම් එකට වඩා අඩුයි. මොකද ඔයාලට පේනවනේ මේක. අපි එහෙම ගත්තොත් එකක් ගත්තා. එකකට වඩා හැම වෙලේම එහෙම ගත්තොත් මේ කොටසට කියන්නේ එකකට වඩා අඩුයි. මේක එකට වඩා අඩු කැලලක් නේ. එකෙන් කැලලක් නේ. නැත්නම් මෙහෙම ගත්තොත් එකෙන් කැලි දෙකක් නේ. කැලි දෙකක් ගත්තොත් එකකට වඩා අඩුයි. මේවට කියන තත්ත්ව භාග කියලා. ඔය තමයි ඉගෙන ගන්න. අපි අද කරේ තත්ත්ව භාගය. ඒ කියන්නේ අපි හැම වෙලේම එකක් අරගත්තා ඊට පස්සේ මේක ලියනවා අපි ලියන 6න් 5යි. නැත්තම් අපි ලියනවා 6න් 5යි. 4න් 3යි. මේ හැම එකෙම තියෙන්නේ සම්පූර්ණ එක බෙදපු ගානට වැඩි. දැන් මේක මොකද වෙලා තියෙන්නේ? 6කට තමයි බෙදලා තියෙන්නේ. 6කට බෙදලා 6කට සමාන කොටස් 6කට බෙදලා ඒ කොටස් 5ක් තමයි පාඩ කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ එකට වඩා අඩුයි. අඩු කොටස් ගන්න තමයි මෙතන පාඩ කරලා තියෙන්නේ. එහෙනම් මේ 15 කොටසට වඩා අඩු ගානක් මෙතන එන්න ඕනේ. හැම වෙලේම 4ට වඩා අඩු ගානක් තමයි මෙතන තියෙන්නේ. නම් 2 1යි. මේක අඩු සංඛ්‍යාව. මේකට වඩා අඩු සංඛ්‍යාවක්. 9 8යි. මේකත් තත්ත්වය. එහෙනම් මේ හැම වෙලේම 15 කොටසට වඩා ඉහළ කොටස 15ට වඩා මේක අඩුයි නම් මේවට කියන තත්ත්ව භාගය කියලා. තත්ත්ව භාගය. එහෙනම් තේරුම් ගන්න තත්ත්ව භාගය. දැන් ඔයාලා බලමු ඊට පස්සේ මම මේකත් තේරුම් ගන්න මේ වෙලාවෙම මේක කොහොමද ඔයාලා කියන්නේ? හරය. මේ අපි ඉරෙන් පහළ තියෙන කොටසට කියනවා හරය කියලා. ඉරෙන් උඩ තියෙන කොටසට කියනවා නවය කියලා. ඒක මම හිතන්නේ ඔයාලා 4 පන්තියේදී 5 පන්තියේදී ඉගෙනගෙන තියෙන්නේ නැති. ඒකයි මම මේක වැඩි කරන්න ගියේ නැත්තේ. ඒකත් අපි මතක් කරගනිමු. සමහරවිට අමතක වෙලා හිටියනම්
මේක අපි භාගයක් ලියුවොත් 8න් 3යි. මේක හරය. මේක ලවය. හරකගේ මේකෙම ඉන්නවා හරකගේ මට දැන් චිත්‍ර චුට්ටක් අමාරු යන්දින්න හරකගේ පිටේ ළමයෙක් ඉන්නවා. එතන හරකගේ හරක ළමයා මේ ඉන්නේ හරක මේ ඉන්නේ ළමයා. හරකගේ පිටේ ළමයා. හරිනේ? ඒක මතක තියාගන්න. එතකොට පහලින් ඉන්නේ කවුද? හරක. හයන්න. මේක ළමයා. ලවය. එතකොට ලවය. මේක හරය. ඔන්න ඉතින් මතක තියාගන්න. මොන විදිහෙන් හරි ගමන්නේ. හරය ලවය කියලා මතක තියාගන්න. එතකොට හරයගේ පිටේ ළමයා කියලා හිතාගත්තම දන්නවා උඩින් ඉන්නේ කවුද පහලින් ඉන්නේ කවුද කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහාන් ඉන්නේ හරය, උඩින් ඉන්නේ ලවය. එහෙමනම් හැම වෙලේම තත්ත්ව භාග දැන් මතක තියාගන්න. තත්ත්ව භාග. තත්ත්ව භාගයේදී මොකද්ද වෙන්න ඕනේ? හරය මේක ලවය. එහෙනම් හරයට වඩා හරය 8 නම් ලවය වෙන්න ඕනේ 8ට වඩා අඩු ගානක්. 8න් 7. එහෙම නැත්නම් 5න් 5. නැත්නම් 4න් 1. මේ ඔක්කොම තත්ත්ව භාග. ඒකට හරයට වඩා ලවය අඩු වෙනා මේවට කියන තත්ත්ව භාග කියලා. හොඳයි. දැන් අපි තත්ත්ව භාග ගැන ඉගෙන ගමු. හරි. දැන් ඔයාලා අපි ඉගෙන ගත්තා තත්ත්ව භාග ගැන. තත්ත්ව භාගයි නියම තත්ත්ව භාග වලටම තමයි නියම භාග කියලා කියන්නේ. තත්ත්ව භාග මේවටම කියනවා නියම භාග කියලා. නියම භාග. තත්ත්ව භාග හා නියම භාග කියන්නේ හරයට වඩා ලවය කුඩා වන භාග. දැන් අපි බලමු හැම එකේම ලවය කුඩායි. දැන් අපි බලමු ඊගවට ඒකක භාග කියලා. ඒකක භාග කියන්නේ ඕනම එකක අපි කියමු 4න් 1, 5න් 1, 8න් 1. මේවට අපි කියනවා ඒකක භාග කියලා. ඒකක භාගයක් කියන්නේ ඕනම එකක් යම් කොටස් ගානකට බෙදෙනවා. අපි කියමු මේක 4කට බෙදුවා කියලා. 4කට බෙදුවාම 4කට බෙදලා එයි එක පංගුවක්. ප්‍රකාශන මේකට කියනවා ඒකීය භාගයක් කියලා. අපි කියමු මෙහෙම තව එකක් තිබුණා. මේක අපි 8කට බෙදුවා. 8කට බෙද සමාන කොටස් 8කට බෙදලා එයින් එක පංගුවකට කියනවා සමාන කොටස් 8කට බෙදලා එයින් එක පංගුවකට කියනවා ඒකීය භාගයක්. එතන මේක 8න් 1යි. මේක 4න් 1යි. බෙදපු සංඛ්‍යාවෙන් එක පංගුවකට එක පංගුවක් ගත්තම ඒකට කියනවා ඒකීය භාගයක් කියලා. එතකොට ඒකීය භාග කීපයක් එකතු වෙලා තමයි වෙනත් භාගයක් මේ හැදෙන්නේ. එතකොට 8න් 1කුයි 8න් 1කුයි එකතු වුණාම මේ දෙක එකතු වුණාම 8න් 2ක් හැදෙනවා. මේකයි තව 8න් 1කුයි එකතු වුණාම එතන හැදිලා තියෙනවා 8න් 2ක්. ඉතින් ඒක තමයි. එතකොට ඒකීය භාග එකතු වෙලා තමයි අනිත් භාගය හැදෙන්නේ. අපි බෙදාපු සංඛ්‍යාවෙන් එක කොටසක් ගත්තම ඒකට අපි කියන්නේ ඒකීය භාගය කියලා. දැන් ඔයාලා තේරුම් ගත්තා ඒකීය භාගය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඒකීය භාගයක මොකද්ද වෙන්න ඕනේ? හැම වෙලේම ලවය එකක් වෙලා තියෙන්න ඕනේ. හරය ඕන ගණක් වෙන්න පුළුවන්. 7ක් වෙන්න පුළුවන්. 7න් 1යි. අපි කියමු 8කට බෙදපු එකක ඒකීය භාගය 8න් 1යි. එතකොට හැම එකකම ඒකීය භාගයක් කියන්නේ ලවය එකක් වෙලා තියෙන භාගයක්. 4න් 1යි. අපිට මේකෙදි තේරුම් ගන්න පුළුවන් මේ ඒකීය භාගය තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ එක කීයකට බෙදලා තියෙනවද කියලා. මේක කීයකටද බෙදලා තියෙන්නේ? මේක බෙදලා තියෙන්නේ හරියට තියෙන්නේ 7යි.
එහෙනම් මේක 7කට බෙදලා තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. 7න් එක කොටසක් ගැන තමයි මේ කතා කරන්නේ. මේක තියෙන්නේ 8න් එකයි. සම්පූර්ණ එකක් ගත්තා. 8කට බෙදුවා. 8න් එකක් ගැන තමයි මේ කියන්නේ. මේ තියෙන්නේ 4න් එකක්. සම්පූර්ණ එකක් ගත්තා. 4කට බෙදුවා. 4න් එකක් ගැන තමයි මේ කියන්නේ. මේවට කියනවා ඒකීය භාග කියලා. දැන් තේරුම් ගත්තනේ? එතකොට ඒකීය භාගත් අපි ඉගෙන ගන්නවා. මේවට කියන්නේ ඒකීය භාග. හරි. දැන් මේ වගේකට අපි කියමු ඒකක භාග. අපි දැන් අඳුර ගත්තා ඒකක භාග. හරි. දැන් මේ තියෙන්නේ ඒකක භාග. දැන් අපි අඳුර ගත්තා භාග තත්ත්‍ය භාග සහ නියම භාග ඊට ඒකක භාග. හොඳයි. දැන් අපි මේ පාඩමේ තියෙන මේ අභ්‍යාසය කරන්න පටන් ගමු. ඔයාලට දැන් තියෙන මේ අභ්‍යාසය පොතේ සඳහන් කරගන්න, ලියා ගන්න. මේක දැන් වීඩියෝ එක නතර කරලා ඔයාලා මේක පොතේ ලියා ගන්න. ඊට පස්සේ උත්තර දාන්න. මම ඊට පස්සේ මේ වීඩියෝ එක ප්ලේ කරාම උගන්ට උත්තර ටික මේ මම හදන හැටි බලා ගන්න පුළුවන්. හරි. දැන් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. ඔව්. දැන් අපි බලමු කොහොමද පළවෙනි මේ කෙරෙන්නේ කියලා. පළවෙනි ගණන් අපි බලමු. දැන් තියෙනවා පළවෙනි එකේ හරය සහ ලවය යන ඒවායින් සුදුසු පදය තෝරා හිස්තැන් පුරවන්න. 8 යනු 8න් 3ෙහි මොකද්ද? මේ ඉරෙන් 15 තියෙන්නේ 15 කොටස තියෙන්නේ හරය. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ හරය. උත්තරේ තමයි හරය කියන එක. ඊට පස්සේ වේ. ඊට දෙවෙනි කොටස 5 යනු 11න් 5යි. එතකොට 11න් 5. එතකොට ඉරෙන් උඩ කොටස. ඉරෙන් උඩ කොටසට අපි කියන්නේ ලවය කියලා. දැන් මේක ලවය වෙන්න ඕනේ. නැත්තම් හදා ගන්න. දෙවෙනි උත්තරේ. හරය 5 සහ ලවය 2 වන භාග සංඛ්‍යාව ලියන්න. එතකොට හරය 5 කියන්නේ කීයද? ඉරෙන් 15 කොටස තමයි 5. ලවය 2. එතකොට ඉරෙන් උඩ කොටස 2. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 5න් කීයද? 5න් 2. උත්තරේ වෙන්න ඕනේ 5න් 2. හරි. දැන් ඊගාට බලමු පහත සඳහන් තත්ත්‍ය භාග වලින් ඒකක භාග තෝරා ලියන්න. ඒක තත්ත්‍ය භාග තමයි මේ ඔක්කොම තියෙන්නේ. හැම එකක්ම ඉරෙන් උඩ කොටස ලවය මේ කුඩා වෙන ඒවා මෙතන 5න් 3 4න් 1 3න් 2 ඒ විදිහට තමයි තියෙන්නේ. ඒකක භාග කියන්නේ මොනවාද? ඒකක භාග කියන්නේ ලවය එකක් වෙලා තියෙන ඒවා. එතකොට 5න් 3 ඒක ඒකක භාගයක් නෙමෙයි. මොකද ලවය එකක් නෙමෙයිනේ. එතකොට 5න් 3 ඒකක භාගයක් නෙමෙයි. 4න් 1 ඒකක භාගයක්. එහෙනම් 4න් 1 ඒකක භාගයක්. ඊගාට 3න් 2 ඒකක භාගයක් නෙමෙයි. මොකද ලවය එකක් නෙමෙයිනේ. එතකොට එහෙනම් උත්තරේ 4න් 1 ඊගාට 7න් 1 ඒකක භාගයක්. මෙතන 4න් 1 ඒකක භාගයක්. 11න් 4 ඒකක භාගයක් නෙමෙයි. 10න් 7 ඒකක භාගයක් නෙමෙයි. 15න් 1 ඒකක භාගයක්. 15කට බෙදලා එක කොටසක්. මේක 27න් 1 ඒකක භාගයක්. එහෙනම් 27න් 1ත් ඒකක භාගයක්. එතකොට 4න් 1 7න් 1 15න් 1 27න් 1. හරි. එතකොට ඒක තමයි උත්තරය. ඊට පස්සේ බලමු 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වරහන් තුලින් සුදුසු වගේ තෝරා හිස්තැන් පුරවන්න. බලමු. පළවෙනි කොටස 5න් 2 යනු 5න් 1 ඒවා කීයද? 5න් 2යි කියන්නේ 5න් 1 ඒවා කීයද? අපි බලමු සම්පූර්ණ එකක් තියෙනවා මේ වගේ. මේක 5කට බෙදලා තියෙනවා. 1 2 3 4 5 අපි 5කට බෙදලා තියෙනවා කියලා 5න් 1ක්. 5න් 2ක් කියන්නේ 5න් 1 ඒවා කීයද? දැන් මෙතන තියෙනවා මේක 5න් 1යි. ඊපස්සේ මෙතන තියෙන තව 5න් 1ක් තියෙනවා. එතකොට 5න් 1යි 5න් 1යි. 5න් 2ට තියෙන්නේ 5න් 1 ඒවා 2ක්. එහෙනම් 5න් ඒවා 2 කී. මේක දැන් උත්තරේ.
හරි. දැන් 7න් 4 යනු 7න් 1 ඒවා කීයද? එහෙනම් මෙතන තියෙන්නේ 7කට බෙදලා එක කොටසක් 7කට බෙදලා ඒකින් 7න් 1 ඒවා කොටස් කීයක්ද? මෙතන 4ක්. එතකොට 7න් 1 ඒවා 4ක් තමයි මේ 7න් 4 වෙලා තියෙන්නේ. 7න් 1 ඒවා 4ක්. හරි. ඊට පස්සේ 3න් 2 යනු මොකද්ද? ඒවා කීයකද? උත්තරය අහලා තියෙන්නේ 3න් 2යි කියන්නේ මොනවද? මේ භාග කීයද? 2ක් වෙලා තියෙන්නේ. 3න් 2ට. එහෙනම් මොකද්ද උත්තරේ එන්නේ? අපි බලමු. 3න් 2 තියෙනවා මේ වගේ ගත්තොත් මේක අපි 3කට බෙදලා තියෙනවා. අපි මේක පාඩ කරමු 3න් 2ක්. 3න් 2ක් පාඩ කරාම මොකද්ද මේ? 3න් 2ක් පාඩ කරාම ඒකේ තියෙනවා 3න් 2 කොටස් දෙකක් තියෙන මොනවාද? 3න් 1 ඒවා. මෙතන 3න් 1යි. 3න් 1යි මෙතන 3න් 1යි. 3න් 1 ඒවා දෙකකි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3න් 1. මෙතන දාන්න 3න් 1 කියලා. හොඳයි. දැන් අපි බලමු 4 වෙනි ගාන කොහොමද හදාගන්නේ කියලා. 4 වෙනි ගාන තියෙන්නේ 4න් 3 යනු ඒකීය භාගයක් හිස් දෙනක් තියෙනවා. ඒවා 3කි. කියන්නේ එතකොට ඒකීය භාග කීයක්ද 4න් 3 වෙලා තියෙන්නේ. එතකොට 4න් 3 වෙලා තියෙන්නේ 4න් කොටස් කීයක් එකතු වුණාද? 4න් 1 කොටස් 3ක් එකතු වෙලා තමයි 4න් 3 හැදිලා තියෙන්නේ. එහෙනම් අපි මේකට එන්න ඕනේ 4කට බෙදලා තියෙනවා. 4න් 3ක් හැදිලා තියෙන්නේ 4න් 1 ඒවා මෙතන 4න් 1 ඒවා 1යි. ඊට පස්සේ 4න් 1 ඒවා 2යි. ඊට මේක 4න් 1 ඒවා 3යි. මේ 3 එකතුලා තමයි මෙතන හැදලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 4න් 1. ඊපස්සේ ඊගාට බලමු. ඒකීය භාග කීයක් එකතුලා 3ක් එකතු වුණාම තමයි 5න් 3 හැදලා තියෙන්නේ. එහෙනම් ඒකීය භාගය මොකද්ද? 5න් 3ක් හැදෙන්න නම් 5න් 1 ඒවා වෙන්න ඕනේ එකතු වෙන්න නේද? එතකොට අපි බලමු. ඊපස්සේ මෙතන බලමු. 6 වෙනි ගානේ තියෙන්නේ හිස් තැනක් ඒවා 5ක් 8න් 5 වේ. මොනවා 5ක්ද 8න් 5 වෙන්නේ? එහෙනම් 8න් 1 ඒවා 5ක් එකතු වුණාම තමයි 8න් 5 වෙන්නේ. එහෙනම් ඒකෙත් මේ විදිහට අපි ඕනනම් ඇඳලා අපි ඒකටත් අවසානයේකට අපි උදාහරණයක් ඇඳලා බලමු. මේක 4කට බෙදාගත්තා. අපෝ මේව දෙකට බෙදුවම 8යි. එතකොට 8ක් එතකොට මේ 8න් 5ක් වෙලා තියෙන්නේ. අපි බලමු 8න් 5ක් 1යි 2යි 3යි 4යි 5යි. මේ අපි බලමු 8න් 5ක් පාඩ කරගමු. මෙතන 8න් 4ක් පාඩ කරගත්තා. තව 8න් එකක් බඳලා 8න් 5ක් පාඩ. අර මේ 8න් 5 තියෙන්නේ 8න් 5 හැදිලා තියෙන්නේ කොහොමද? 8න් 1 ඒවා 5කින් තමයි 8න් 5 හැදිලා තියෙන්නේ. එතකොට 8න් 5 හැදිලා තියෙන්නේ 8න් 1 ඒවා 5. ඒතර මෙතෙන් දෙන්න ඕන උත්තරේ 8න් 1 ඒවා 5ක් 8න් 5 වේ කියලා. එහෙනම් අපි ඒකට දාගමු. උත්තරේ 8න් 5යි කියලා. 8න් 1යි කියලා සෝරි. හොඳයි. දැන් ඔයාලා මේ ටිකට උත්තර දැකගත්තා. ඊගාව පාඩමට අපි යමු දැන්. දැන් අපි හොයාගමු තුල්‍ය භාග කියන්නේ මොනවද කියලා. තුල්‍ය භාග. අපි මෙහෙම දෙයක් කරමු. අපි මේ වගේ රවුමක් අරගමු. අපි කඩදාසි රවුමක් ගත්ත කියමුකෝ. කඩදාසි රවුමක් කපා ගත්තා. කඩදාසි රවුම් දෙකක් කපා ගත්තා. ඒක සමාන කඩදාසි රවුම් දෙකක් කපා ගත්ත කියමුකෝ. රවුම් දෙකක් කපා ගත්තා. මේ රවුම අපි දෙකට නමනවා.
මෙහෙම දෙකට නමා ගන්නවා. ඊට පස්සේ මේ රවුම අපි දෙකට මේ අතර දෙකට නමලා අයිමත් සරයක් මේ අතරත් නමා ගන්නවා. එතකොට මේක අපි හතරට නමාගෙන දෙනවා. එතකොට දැන් මේක තියෙන්නේ කොටස් දෙකක්. හරි? දැන් අපි මෙන්න මේ පැත්ත පාඩ කරමු මේකේ. මේ පැත්ත පාඩ කරාම කොහොමද? මේක බෙදලා තියෙන්නේ දෙකටනේ. මේකට කියන්න පුළුවන් දෙකෙන් එකයි. පාඩ කරපු කොටස දෙකෙන් එකයි. දැන් අපි මේක මේ පැත්ත පාඩ කරමු. මේක කොහොමද? මේක සම්පූර්ණම කෑලි හතරක් තියෙනවා. හතරකට තියෙනනේ. හතරේ ඒවා දෙකක් තියෙනවා. හතරේ දෙකයි. මේක හතරකට බෙදලා මේ කොටස් දෙකක් තියෙනවා. මේක දෙකකට බෙදලා මේ කොටස් එකක් තියෙනවා. දැන් තේරුණානේ? දැන් මෙතන හතරෙන් දෙකක් තියෙනවා. හතර හැබැයි මේ දෙකම බැලුවම එකම රවුම, එකම සයිස් රවුමේ එකම ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහම තමයි මේක. දැන් මේක ගත්තත් මේ පැත්තත් සමානයි මේ පැත්තට. එහෙනම් දෙකෙන් එක සමාන වෙනවා හතරෙන් දෙකට. දැන් තේරුණානේ? එහෙනම් මේ දෙවිදිහටම කියලා තියෙන්නේ එකම දේ තමයි. මේක දෙකකට බෙදලා එක කොටසක් කියලා තියෙනවා. එතන මේක කියලා දෙනවා හතරකට බෙදලා කොටස් දෙකක් කියලා තියෙනවා. එතන මේ කියන කතාවම තමයි මේ කියලා තියෙන්නේ. ඒක තේරුණාද? අපිට එහෙනම් තේරුම් ගන්න පුළුවන්. මේවට අපි කියනවා තුල්‍ය භාග කියලා. මේ වගේ ඒවා අපි කියනවා මේ දෙකටම අපි කියනවා තුල්‍ය භාග කියලා. මේ වගේ මේ කොටසම තවත් විදියකින් තමයි මේ කියලා තියෙන්නේ. එහෙනම් මේකම අපිට කියන්න පුළුවන්. අපි මේකම අපි අයිමත් 8කට නැමුවා කියමුකෝ. තව සැරයක් මෙහෙම නැවුවා. මෙහෙම නැවුවා. එතකොට කෑලි කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. එතකොට 8න් කීයක් පාට වෙලා තියෙනවද? 8න් නම් කීයක් පාට? 1 2 3 4 8න් නම් 4ක් පාට වෙලා තියෙනවා. එහෙනම් මේක සමානයි මේකට. ඒකම තමයි මේ තියෙන්නේ. එහෙනම් 8න් 4 කියන්නේ මේකට තුල්‍ය භාගය. දැන් තේරෙනවද? මේ දෙයම තමයි මේ වෙලා තියෙන්නේ. මේක කොටස් ගන්න වැඩි වෙලා තියෙනවා. හරේ කොටස් ගන්නත් වැඩි වෙලා තියෙනවා. ලවයේ කොටස් ගන්නත් වැඩි වෙලා තියෙනවා. ඒතකොට මේ සංඛ්‍යාව මේ ප්‍රමාණයම තමයි මෙතන තියෙන්නේ. එතන මේ දෙකෙන් එකට කියන්න පුළුවන් තුල්‍ය භාග දෙකක් තමයි දෙකෙන් එකට 4න් 2 8න් 4 කියන්නේ. අපි මේක ගන්න තවත් පහසු ක්‍රමයක් අපි බලමු. ඔයගොල්ලෝ දැක්කා අපි දෙකෙන් එක සමානයි 4න් 2. දැන් මේක මොකක්ද වෙලා තියෙන්නේ? මේක වෙලා තියෙන්නේ මේ දෙක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා දෙකේ. දෙවරක් 2 4යි. එහෙනම් මේක දෙකෙන්ම වැඩි වෙලා තියෙනවා. දෙවරක් 1 2යි. මේක තමයි සිද්ධිය. ඊට පස්සේ මේක අපි කියවනේ මේක සමාන වුණා කියලා. අපි 8න් 4ට එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? මේ 4 වැඩි වෙලා තියෙනවා දෙකෙන්. හරය දෙකෙන් වැඩි වුණා. ආපහු ලවය දෙකෙන් වැඩි වුණා. හතරවත් 2 8යි. දෙවරක් 2 4යි. එහෙම නැත්නම් කෙලින්ම ලිව්වොත් මේක දෙකෙන් එක සමානයි 8න් 4 කියලා කියන්න පුළුවන්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 2 වැඩි වුණා 4යි. 4 වරක් 2 8යි. එහෙනම් උඩ 9ක් වැඩි වුණා 4න්. 4ක් 1 4යි. එහෙනම් 9 හරය දෙකම එකම ඉලක්කමකින් ගුණ වුණායි පස්සේ මේ තුල්‍ය භාගයක් ලැබෙනවා. ඒක එහෙම තමයි අපි තුල්‍ය භාග හදාගන්නේ. එතකොට අපිට ඕනම සංඛ්‍යාවකට සමාන තුල්‍ය භාගයක් හදන්න පුළුවන්. අපි කියමු මෙහෙම එකක්. 3න් 1. මේකට තුල්‍ය භාගයක් හදන්න. අපි මොකද ගන්නේ? මේ දෙක අපි දෙකෙන් වැඩි කරමු. උඩත් වැඩි කරලා දෙකෙන්, හරයත් වැඩි කරලා, ලවයත් වැඩි කරලා, ලවයත් වැඩි කරලා දෙකෙන්, හරයත් වැඩි කරලා. මේක වැඩි කරාම කීයද? 3 හරක් 2 6යි. දෙවරක් 1 2යි. 6න් 2 තුල්‍ය භාගය. අපි ආපහු මේක ආපහු මේක 3න් වැඩි කරලා බලමුකෝ. 3 වරක් 3 9යි. 3 වරක් 1 3යි. 3න් වැඩි කරාම මේක එනවා. එතකොට
එන්න අපි මෙතන ලියන්න තොපි මෙතන ලියමුකෝ. 3න් එකට තව සැරයක් ලියන්න පුළුවන් වැඩි කිරීම 3න් වැඩි කරා මේක 3න් වැඩි කරා. එතකොට එනවා 3 වරක් 1 3යි 3 වරක් 3 9යි. එතකොට මේකට තුල්ල භාගයක් තමයි මේ. ඊට පස්සේ අපව ඕන ලියන්න පුළුවන් 3න් 1 වැඩි කිරීම 4 3න් 1 වැඩි කිරීම 4 සමානයි 4 වරක් 3 12යි වරක් 1 4. 12න් 4 කියන්නේ තුල්ල භාගය. එහෙනම් 3න් 1ට සමානයි අපි ලියන්න පුළුවන් 3න් 1ට තුල්ල භාගය තමයි 5න් 2 9න් 3 12න් 4. එතකොට මේ ඔක්කොම තුල්ල භාගය. තේරුණාද? දැන් අපිට මේක මේ විදිහට බැලුවොත් අපිට බලන්න පුළුවන් අපි මේම අපි අර ඉස්සෙල්ලා කතාවම අපි ගන්න චිත්‍රයෙන් හදලා බලමු. රෝමක් ඇඳලා අපි මේක සමාන කොටස් තුනකට බෙදුවා. සමාන කොටස් තුනකට. අපි මේ 3න් එකක් පාඩ කරා. මේ තියෙන 3න් එකයි. මේ තියෙන මොනවාද? දැන් මේකෙන් පෙන්නනවා. අපි මේකම හැම එකක්ම සමානව දෙකට බෙදාගෙන ඉමුකෝ. අපි ඔන්න මේක දෙකට බෙදුවා. මේකත් දෙකට බෙදුවා. මේකත් දෙකට බෙදුවා. දැන් බලන්න මේ පාඩ කරලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා. 1 2 3යි 4යි 5යි 6යි. 6ේ කොටස් දෙකක්. මේ තියෙන 6 කොටස් දෙකක්. පාඩ කරලා තියෙනවා. ඒ වගේම ආපු මේක 12ට බෙදුවාම හැම එකක්ම අපි දෙකට බෙදාගෙන යමු. ඒකද දැන් කොටස් 12ක් එනවා. කොටස් 12ක් ගත්තාම 1 2 3යි 4යි කොටස් 12න් 4ක්. මේ තියෙන එක. කොටස් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12න් 4ක්. 9න් 3 කියන එකක් ගන්න පුළුවන්. මේකේ මට බෙදා ගන්න වෙන්නේ මේකක්ම 3ට බෙදලා තමයි ගන්න වෙන්නේ. මම ඔයාලට ඒකත් අරගෙන පෙන්නන්න. අපි එහෙම සම්පූර්ණ කරලා 3කට බෙදුවා. මේක 3න් 1යි කියලා අපි පාඩ කරා. මේක 3න් 1යි. මේක තමයි 3න් 1. මේ හැම එකක්ම අපි 3කට බෙදමු. සමාන මේකත් සමාන කොටස් 3කට බෙදුවා. මේකත් සමාන කොටස් 3කට. මේක සමාන කොටස් 3කට බෙදුවා. මේකත් සමාන කොටස් 3කට බෙදුවා. මේකත් සමාන කොටස් 3කට බෙදුවා. එතකොට කෑලි 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට මේ 9ට 9න් පාඩ කරපු කොටස් තියෙන්නේ 1 2 3යි. සම්පූර්ණ කොටස් 9කට බෙදලා පාඩ කරපු කොටස් 3යි එන්නේ. තේරුණාද? ওই විදිහට තමයි තුල්ල භාගය කියලා කතා කරන්නේ. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා තුල්ල භාගය හදාගන්න විදිහ. අපිට තුල්ල භාගයක් හදන්න පුළුවන්. ඒකට සමාන වෙන තව භාගයක්. අපි කියමු 4න් 2ට සමාන තුල්ල භාගයක් තව තුල්ල භාගයක් ලියන්න. එතකොට අපි මේක කරනවා මේකත් වැඩි කරනවා 2කින් මේකත් වැඩි කරනවා 2කින්. එතකොට 2 වරක් 4 8යි 2 වරක් 2 4යි 8න් 4යි. ඊගාවට එහෙම නැත්නම් මේ දෙකම දෙකෙන් බෙදන්නත් පුළුවන් අපිට. දෙකෙන් බෙදුවම මේකට හැදා අපිට මේ කුඩා කරලා ගන්න පුළුවන්. බලන්න. මේක බෙදනවා දෙකෙන් මේකත් බෙදනවා දෙකෙන්. දෙක දෙකෙන් බෙදුවම කීයද? දෙකට දෙකේම 1යි. 4 දෙකෙන් බෙදුවම කීයද? 4ට දෙකේම 2යි. එතකොට භාගය 2. 4න් 2ට තුල්ල භාගයක් තමයි භාගය. එහෙනම් අපි බලමු 9න් 3ට තුල්ල භාගයක්. කුඩා කරනවා. කුඩා වෙන පැත්තට බලමු. දැන් මේක බෙදන්න ඕනේ කිව්වේ මේ දෙකම අපි 3න් බෙදමු. මේකත් බෙදමු 3න් මේකත් බෙදමු 3න්. එතකොට 3 3න් බෙදුවම 1යි. 3ට 3ේම 1යි. 9 3න් බෙදුවම 3යි. එහෙනම් 9න් 3ට තුල්ල භාගයක් තමයි 3න් 1. ඒක හරිද? දැන් ඔයාලා තුල්ල භාගයක් හඳුනාගත්තා. හොඳයි. දැන් ඔයාලා භාග තුල්ල භාග ඒකක භාග තත්ත්ව භාග ගැන ඔයා හොඳට දැනගත්තා. දැන් අපි බලමු භාග සංසන්දනය කරන්න යනවා. අපි භාග සංසන්දනය කරනවා.
මොකක්ද සංසන්දනය කරනවා කියන්නේ? 3න් 1. මේක 5න් 1. දැන් මේ 3න් 1ද විශාල 5න් 1ද විශාල. එන්න මේක තමයි අපි සංසන්දනය කරනවා කියලා කියන්නේ. සංසන්දනය කරලා කියන්නේ මේකයි. අපිට බලන්න වෙන්නේ මේ දෙකෙන් මොකද්ද විශාලය කියලා. ඒ සමාන එකක් මේ දෙන්නේ. මේක 3කට බෙදලා තියෙනවා. මේක 5කට බෙදලා තියෙනවා. එකම සයිස් එකම ප්‍රමාණයේ දෙකක් එකක් අරගෙන මේක 3කට බෙදුවා මේක 3කට 5කට බෙදුවා. එතකොට මොකද්ද විශාල වෙන්නේ? 3න් 1ක්ද විශාල වෙන්නේ? 5න් 1ක්ද විශාල වෙන්නේ? අපිට පේනවනේ 3න් 1 කියන කෑල්ල විශාලයි. 5න් 1කට වඩා. අපි ගත්තොත් අපි මේ අරගෙන බලමු. ඔයාලා දන්න දෙයක්. අපි පාන් ගෙඩියක් ගන්නවා. පාන් ගෙඩි දෙකක් ගන්නවා. එකම සයිස් එකේ පාන් රාත්තල කියන්නේ. මේ වගේ පාන් රාත්තල දෙකක් අරගෙන එකක් අපි 3කට කපනවා. මේක 5කට කපනවා. පෙති 5කට කපනවා. එතකොට 3ට කපලා එක කෑල්ලක්ද ලොකු 5කට කපලා එක කෑල්ලක්ද ලොකු? ඒක ගත්තම ඕක හොඳටම තේරෙනවා නේද? ඒ පාන් ගෙඩි මේ හැදෙන්න ඉස්සා පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉතින් ඔයාලට. ඒක අපි මේව හදාගමු මේව කියලා හිතාගමු. ඒක පැහැදිලිව පේනවා. 5න් 1 කුඩායි 3න් 1 විශාලයි කියලා. එහෙනම් 3න් 1 විශාලයි 5න් 1ට වඩා. මේ අපි කරේ හරය වෙනස් වෙලා තියෙද්දි ලවය එකම අගයක් තියෙනවා. එක තියෙනවා. ඒකීය භාගවලදී තමයි මේ වැඩේ කරේ. මේක අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒකීය භාග තියෙන වෙලාවකදී 2න් 1 4න් 1 5න් 1 10න් 1 8න් 1 දැන් මේවාගේ මොකද්ද ලොකුම භාගය මොකද්ද? ලොකු වෙන්න ඕනේ අරය කුඩා එක. අරය කුඩාවට දිනනවා නම් අන්නේ ඒකීය භාගය විශාලයි. එහෙනම් 2න් 1 තමයි විශාල. මෙතන මේ තියෙන්නේ. ඊගාවට විශාල වෙන්න ඕනේ මෙන්න මේ 4න් 1. ඊගාවට විශාල වෙන්න ඕනේ 5න් 1. ඊගාවට විශාල වෙන්න මේකේ 10ට වඩා අරය කුඩා වෙන 8. ඒක 8න් 1 විශාල. ඊට පස්සේ ඉන්නේ 10න් 1. අපිට මේ භාග ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට හදන්න කිව්වොත් ඒ කියන්නේ ලොකුම භාගය ඉඳන් කුඩාම භාගය දක්වා හදන්න කියලා කිව්වොත් මෙන්න මේ විදිහට භාගයට වඩා මේක කුඩායි. මේකට වඩා මේක කුඩායි. මේකට වඩා මේක කුඩායි. මේකට වඩා මේක කුඩායි. ඔය විදිහට තමයි ලියන්නේ. ඒක හොඳටම තවදුරටත් මම පැහැදිලි කරන්න පෙන්නන්න. අපබල මේම. එකම සයිස් එක අඳිනවා. ඒකම සයිස් එක. අපි මේක 3කට බෙදනවා. මේක 4කට බෙදනවා. මේක 5කට බෙදනවා. එහෙනම් බලමු අපි. මේ එක අපි බලමු මේක කොටස. මේක තියෙන්නේ 3න් 1යි. එතන තියෙන්නේ 4න් 1යි. එතන තියෙන්නේ 5න් 1යි. ලොකුම කෑල්ල මොකද්ද? 3න් 1. ඊගාවට 4න් 1. මේක 5න් 1. මේ 5න් 1. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේම 3න් 1 විශාලයි ඊට වඩා කුඩායි 4න් 1 4න් 1කට වඩා කුඩායි 5න් 1. එහෙනම් ලොකුම කෑල්ල තියෙන්නේ
එයා ඒකීය භාග වෙනවා නම් උඩ ලවයේ එකක් පෙනේවයින්ගේ හැම වෙලෙම හරය කුඩා අගයක් තියගන්න එක තමයි විශාල කොටස වෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන්. කීයකටද මේක කපලා තියෙන්නේ? කීයකටද මේ එකක් කීයකට කැපෙද? ලොකු බංගුවක් වෙන්නේ අඩු ගානකට කැපුවම. අඩු ගානකට කැඩුවම තමයි ඒකේ බංගුව ලොකු වෙන්නේ. වැඩි ගානකට බෙදුවම පංගුව කුඩා වෙනවා. ඉතින් මේක 5කට බෙදුවම මේ පංගුව කුඩා වෙනවා. මේක 4කට බෙදුවම ඊට ලොකුයි. 3කට බෙදුවම ඊට ලොකුයි. 2කට බෙදුවා නම් මේක ඊට වඩා ලොකුයි. දැන් මේ පැහැදිලිද? එහෙනම් ඒකීය භාගවල මේක තමයි හරිය. හැම වෙලේම ඔයාලන් බලන්න මේවා ආරෝහණ පිළිවෙල ලියන්න සකස් කරන්න කිව්වොත් මේ. ඒක දැන් තේරුණා. දැන් අපි බලමු ඒකීය භාග වෙන්නේ මේක. ඒකීය භාග වෙන්නේ හැබැයි ලවය එක සමාන වෙලා තියෙනවා. මේකත් 3න් 2 මේකත් 5න් 2. ඒක මොකක්ද ලොකු වෙන්නේ? අපි ඒක බලමු. එහෙනම් 3න් 2 කියන්නේ මොකක්ද? 3න් 2කුයි ආපහු 3න් 2කුයි. නේද? එහෙනම් මෙතන 5න් 2 කියන්නේ මොකක්ද? 5න් 2කුයි ආපහු 5න් 2කුයි. එහෙනම් ලවය හැම වෙලේම සමාන නම් මේ වෙනස් වුණත් අපිට බලා ගන්න පුළුවන් 3න් 2 කෑලි දෙකක් ගත්තම කොහොමද? මේව ගත්තා මේක 3කට බෙදුවා මේක 5කට බෙදුවා 3න් 2 කෑලි දෙකක් 1යි 2යි මේ 5න් 2 කෑලි දෙකක් 1යි 2යි ඊළඟ කොහොමද? එහෙනම් මේක ලොකුයි නේද? 3න් 2 මේකට වඩා මේක. දැන් අපි දන්නේ නේද මේකම තමයි. මේ සිද්ධියම තමයි. 3න් 2 දෙකකට වඩා දෙකක් විශාලයි 5න් 2 දෙකකට වඩා. මේ විදිය තමයි ඉන්නේ. මෙතන ඉන්නේ 3න් 2යි පාඩ කරපු කොටස 3න් 2යි මෙතන පාඩ කරපු කොටස 5න් 2යි. එනවනේ 5න් 2කට වඩා 3න් 2 ලොකුයි. එහෙනම් හරය වෙනස් වුණත් ලවය එක සමාන නම් ඒකීය භාගයක් හෝ එක සමාන අගයක් ගන්නවා නම් අපිට හරයෙන් බලා ගන්න පුළුවන් හරය කුඩා එක තමයි විශාල අගයක් ගන්න. තේරුම් ගත්තනේ? ඔක තමයි අපිට මේ හරය ලවය එක සමාන නම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ලවය සමාන වෙලා තියෙනවා. එකම වෙලා තියෙනවා. ඒක තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. අපි කිව්වද මේව 5න් 3යි 8න් 3යි 4න් 3යි මෙතන 6න් 3යි ආරෝහණ පිළිවෙල ලියන්න. එහෙනම් ලොකුම භාගය මොකක්ද? ලොකුම වෙන්න ඕනේ හරය පොඩි මේක. එහෙනම් 4න් මොකද මේක කොටස් 4කට බෙදලා දුනත් නේ. අපි මේක එකක් ගත්තොත් ඒක 4කට තමයි මේක බෙදලා තියෙන්නේ. 4කට බෙදලා කොටස් 3ක්. එහෙනම් 4න් 3 ලොකුයි. මීට වඩා කුඩා වෙන්න ඕනේ කීයද? 5ට බෙදලා කොටස් 3ක් ගත්තා. 5කට බෙදලා කොටස් 3ක් ගත්තා. එහෙනම් මීට වඩා කුඩා වෙන්න ඕනේ 6කට බෙදලා කොටස් 3ක් ගත්තා. එහෙනම් මීට වඩා කුඩා වෙන්න ඕනේ 8කට බෙදලා කොටස් 3ක් ගත්තා. එහෙනම් මේ කුඩා කියන්නේ මෙන්න මේ පැත්ත. මේ කුඩා ලකුණු දාගෙන මේ පැත්ත. මේ ලකුණේ මේකේ කුඩා කියන්නේ මේ එකතු දාගෙන පැත්ත කුඩා මේ පැත්ත විශාලයි. අගය තියෙනවා. මේ පැත්ත විශාල අගය තියෙනවා මේ පැත්ත කුඩා. මේ දෙන්නේ මේක විශාලයි මේකට වඩා. නම් මේක විශාලයි මේකට වඩා. මේක විශාලයි මෙන්න තමයි ආරෝහණ අවරෝහණ පිළිවෙල. බැහැගෙන යන ක්‍රමය. මේක ලොකු එකේ ඉඳන් පල්ලෙහාට. ලොකු එකේ ඉඳන් පල්ලෙහාට. මේ විදිහට තමයි අපි කරන්නේ. දැන් ඒක ඔයගලන් ඒකත් තේරුම් ගන්න. හොඳයි. දැන් අපි බලමු හරය සමාන භාග සංස්කරණය කරන්න. අපි බලමු හරය සමානයි හැම එකකම. 5න් 2යි 5න් 4යි 5න් 3යි 5න් 1යි. මේ වගේ මොකද්ද ලොකු මොකද්ද කුඩා කියලා බලමු. එකක් ගත්තම එහෙම
මේ හැම එකක්ම පහකට බෙදලා තියෙනවා. සමාන කොටස් පහකට. අපි බලමු පහෙන් දෙකක් පාඩ කරමු. අපි ඉතින් මේ පහෙන් දෙක පාඩ කරමු. මෙන්න පහෙන් එකයි. හරි. ඊට මේක පහෙන් එකයි. අපි බලමු මේ පහෙන් දෙක. පහෙන් දෙකයි. පහෙන් දෙකයි. පහෙන් තුනක් පාඩ කරමු. මේ පහෙන් තුනයි. එතන පහෙන් හතරයි. අපව පහෙන් පහයි කියන්නේ සම්පූර්ණ එකම වෙනවා. දැන් අපිට පේනවා මේව පාඩ කරලා මෙන්න ලොකුම එක මොකක්ද? ලොකුම එක වෙන්නේ පහෙන් හතරයි. එහෙනම් ලොකුම එක වෙන්නේ පහෙන් හතර. ඊට පස්සේ ලොකු පහෙන් තුන. ඊට පස්සේ එහෙනම් මේක විශාලයි මේකට වඩා මේක විශාලයි මේකට වඩා ඊගා පහෙන් දෙක ඊට වඩා උඩයි ඒක පහෙන් එක තමයි උඩා මේක පහෙන් එක දැන් ඔයාලට පේනවා අරය එක සමාන නම් ලවය අනුව මේක වෙනස් වෙනවා ලවය කුඩා මේක තමයි කුඩා වෙන්නේ ලවය විශාල මේක තමයි විශාලයක් ගන්න එහෙනම් එක සමාන කොටස් වලට බෙදලා ලවය වැඩි නම් මේක විශාල වෙනවා හරය එක සමාන අවස්ථාවලදී ඉන්නේ මේක තමයි වෙන්නේ. ඒක නම් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. පහකට බෙදුවම මේ පහෙන් එක තමයි උඩාම එක, ඊට පස්සේ උඩාම එක, ඊගාට උඩාම එක, ඊගාට ලොකු මේක පහෙන් හතර. පහෙන් පහ කියන්නේ සම්පූර්ණ එක. පහෙන් පහ කියන්නේ මේ සම්පූර්ණ එකම ගත්තොත් පහෙන්. දැන් ඒක උගලන් තේරුම් ගන්න. තවදුරටත් භාග හරය ලවය දෙකම වෙනස් වන භාග සංසන්දනය කරන්න. දැන් මේකේ හරය 6 ලවය 1 මේකේ හරය 12 ලවය 5. එතකොට මේ දෙකේම ඉස්සෙල්ලා අපි බැලුවේ එක්ක හරය සමාන වෙලා තිබුණා එක්ක ලවය සමාන වෙලා. ඒකෝර අපිට අඳුරගන්න පහසුයි. මොකද මේක අපි කොහොමද අඳුරගන්නේ? දැන් එහෙනම් අපිට ප්‍රන්තින එක දෙයක් තියෙනවා. අපි අවසාන වාරයේ මේ අන්තිම ඉගෙන ගත්තනේ හරය සමාන අවස්ථාවලදී අඳුරගත්ත මේ පහසුවෙන් හරය සමාන වෙනවා නම් ලවය විශාල එක තමයි විශාල කොටස. එහෙනම් අපි කරන්න තියෙන්නේ නම් මේ දෙකේම හරය එක සමාන කරගන්න. ඒක කොහොමද එක සමාන කරගන්නේ හරය? හරය සමාන අපි දන්නවා අපි හැදුවා තුල්‍ය භාග කියලා. එහෙනම් අපි ලියමු මේකට සමාන මේ තුල්‍ය භාගයක් ලියමු. හරය 12 වෙනි විදිහට. එහෙනම් 6න් එකට සමාන තුල්‍ය භාගය මේක 6 මේ 12 වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒක වැඩි කරන දෙකේ. එහෙනම් උඩේ 9ත් වැඩි කරනවා දෙකේ. ඒක මොකද වෙන්නේ? දෙවරක් 6 12යි උඩ 6න් එකයි දෙවරක් එක 2යි. එහෙනම් 6න් එකයි කියන්නේ 12න් 2යි. 6න් එක කියලා කිව්වත් කමන්නේ 12න් 2 කිව්වත් කමන්නේ. එහෙනම් දැන් අපිට හොයන්න තියෙන්නේ 12න් 2ද 2 සහ 12න් 5. මේ දෙකේ විශාල එක මොකක්ද? දැන් පේනවනේ. හරය සමාන නම් ලවය විශාල එක තමයි විශාලය කියන්නේ. එහෙනම් අපි 12න් 2 කියලා තියෙන්නේ කීයද? 6න් එකනේ. එහෙනම් මේ විදිහට ලියන්න පුළුවන්. 6න් එක උඩයි 12න් 5ට වඩා. තේරුණාද? මේක තමයි කරන්න තියෙන්නේ. පාසුයි. හොඳයි. අපි තව උදාහරණයක් අරගෙන බලමු. එහෙනම් ඊගාට බලමු. 2න් 1යි 4න් 3යි. මේ දෙකේ මොකද්ද? විශාල මොකද්ද කුඩා? අපි මොකද්ද කොහොමද බලන්න සඳහන්? අපි දෙක. දැන් මේ දෙක හතරක විදිහට හදාගන්න ඕනේ. මේ කුඩා එක මේ විදිහට ගමු. අපි 2න් 1 වැඩි කරනවා මේකත් 2න් අල්ලේ 7 වැඩි කරනවා 2. ඒකවල කීයද? 2 4යි 2 2යි 4න් 2යි. එහෙනම් එතන ඉන්නේ 4න් 2 මේ කියන්නේ 4න් 3. 4න් 3 දෙකම සමානයි. එහෙනම් මොකක්ද ලොකු?
මේක විශාලයිනේ. හතරෙන් තුනයි. ඔයාලා හොඳටම දන්නවා දෙකෙන් එකයි කියන්නේ කොහොමද? කීයද? දෙකෙන් එකයි කියන්නේ භාගයක්. හතරෙන් තුනයි කියන්නේ කොච්චරද? හතරෙන් තුනයි කියන්නේ මේක හතරකට බෙදුවා. ඒ කියන්නේ හතරෙන් තුනයි කියන්නේ තුන් ගානක්. මේ දෙකෙන් එකක්. නැත්නම් හතරෙන් දෙකක්. මේක විශාලයිනේ. එන්නෝ පේනවනේ. මේක තමයි දෙන්නේ. හොඳයි. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ භාග ගැන හුඟක් මේ තේරුම් ගන්න. දැන් ඉතින් ඉන්නේ මේ ගැන පොඩි අභ්‍යාස කීපයක් කරන්න. කොහොමද දැන් අභ්‍යාස කීපය අභ්‍යාසය දාන්න. ඒක ඔයාලට තියෙන්නේ මේකේ ලියාගත්ත පොතේ ලියාගෙන වීඩියෝ එක නතර කරලා වැඩේ කර අභ්‍යාසය කරන්න. කරලා පස්සේ වීඩියෝ එක ක්‍රියාත්මක කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම හදාගෙන යන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ අභ්‍යාසයත් කරන්න බලමු. මේකේ තියෙන්නේ පහත එක් අවස්ථාවේ දී ඇති භාග වලින් විශාලම භාගය තෝරා ලියන්න. හරි. අපිට පේනවා මෙතන 6න් 1යි 2න් 1යි තියෙනවා. අපිට මේ දැන් 6න් 1යි 2න් 1යි බැලුවම අපිට පේනවා 6න් 1ද විශාල 2න් 1ද විශාල කියලා අපි බලන්න ඕනේ. අපි දන්නවා මේ දෙකම ඒකක භාග තියෙන්නේ. මේ දෙකම ඒකක භාග නිසා එතකොට මේකේ දෙන 6න් 1 කියන්නේ එකක් 6කට බෙදලා එක කොටසක්. මේ දෙකෙන් එක කියන්නේ එකක් දෙකකට බෙදලා එක කොටසක්. එතකොට 6කට බෙදලා එක කොටසක්ද විශාල, දෙකකට බෙදලා එක කොටසක්ද විශාල. එහෙනම් අපිට පේනවා දෙකකට බෙදලා එක කොටසක් තමයි විශාල. මේක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක අපි බලමු. දෙවෙනි එකේදී මෙතන තියෙනවා 11න් 1 15න් 1. ඒතර මේ දෙකෙන් බලමු මොකද්ද උත්තරේ කියලා. ඒතකොට මෙතන තියෙන්නේ 11කට බෙදලා එක කොටසක්, මේ තියෙන්නේ 15කට බෙදලා. ඒකට මේ දෙකෙන් විශාල එක තමයි 11කට බෙදලා එක කොටසක්. ඊට පස්සේ තුන්වෙනි එක 8කට බෙදලා එක කොටසක්, 3කට බෙදලා එක කොටසක්. 3න් 1 8න් 1යි 3න් 1යි. එහෙනම් 3කට බෙදලා එක කොටසක් විශාලයි. ඊට පස්සේ ඊගාව එකේ තියෙනවා 5කට බෙදලා එක කොටසක් තියෙන 5න් එකක් තියෙනවා. අනිත් එක 3න් එකක් තියෙනවා 7න් එකක්. එහෙනම් අපිට පේනවා 3කට බෙදලා එක කොටසක් තමයි විශාල වෙන්නේ. උත්තරේ. ඊට පස්සේ පස්වෙනි ගානේ තියෙනවා 15න් 12න් 1යි 5න් 1යි 6න් 1යි. එහෙනම් 12කට බෙදලා එක කොටසක් ගත්තට වැඩිය 5කට බෙදලා එක කොටසක් විශාලයි. 5කට බෙදලා එක කොටසකට වඩා 6කට 5න් 1යිද 6න් 1යිද විශාලයි. එහෙනම් 5කට බෙදලා එක කොටසක් තමයි විශාල. එහෙනම් මේ තුනෙන්ම විශාල කොටස 5න් 1. එතකොට මෙන්න දැන් ඊට පස්සේ මෙතන තියෙනවා එතන ඒකීය. මෙතන නමුත් මේක ඒකීය භාග නෙමෙයි. මේ දෙකේ තියෙන්නේ මොනවාද? නමුත් ලවය සමානයි. එතකොට මෙතන තියෙන්නේ 3කට බෙදලා කොටස් දෙකක්. මෙතන තියෙන්නේ 3කට බෙදලා එක කොටස් දෙකක්. 3න් 2යි. මෙතන තියෙන්නේ 5කට බෙදලා කොටස් දෙකක්. නමුත් කොටස් දෙකක්මයි ගන්නේ. නමුත් මේක 3කට බෙදලා කොටස් දෙකක් ගන්නවා. මෙතක 5කට බෙදලා කොටස් දෙකක් ගන්නවා. එහෙනම් අපිට පේනවා 3කට බෙදලා ගන්න කොටස් දෙක විශාලයි කියලා. එහෙනම් අපි දාගමු මෙතන 3කට බෙදලා ගන්න කොටස් දෙක විශාලයි. අපි බලමු මෙතන 7කට බෙදලා කොටස් 5ක් අරගෙන තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ 6කට බෙදලා කොටස් 5ක් අරගෙන. එහෙනම් මොකද්ද විශාල වෙන්නේ? 7කට බෙදලා කොටස් 5කට වඩා 6කට බෙදපු කොටස් 5ක් විශාලයි. මොකද කොටස් ගන්න සමානයිනේ අරගෙන තියෙන කොටස් ගන්න සමාන වල බෙදලා තියෙන එකම දේ බෙදලා තියෙන ප්‍රමාණය වැඩි. මෙතන 6කටයි බෙදලා තියෙන්නේ. ඒකට කෑල්ලක ප්‍රමාණය විශාලයි. ඒතර මේ වගේ 5කට වඩා 7කට බෙදලා ගන්න ප්‍රමාණය වැඩි. ඊට පස්සේ අපි බලමු 4න් 3යි 8න් 3යි. එහෙනම් මොකද මෙතන වෙන්න ඕනේ? 4කට බෙදලා කියන්නේ කුඩා කොටස් ගන්නකට බෙදලා ගන්න ප්‍රමාණය වැඩි. ඒතර 4කට බෙදලා 3ක් ගත්තත්
ගන්නකොට මේක 8කට බෙදලා කොටස් 3ක් ගත්තොත් පොඩි 4කට බෙදලා කොටස් 3ක් ගත්තොත් විශාලයි. එහෙමනම් මෙතන බලමු. මෙතන තියෙන්නේ මෙතන 9න් 4යි 5න් 4යි 7න් 4යි. එහෙනම් මොකද කුඩා වෙන්න ඕනේ? 5කට බෙදලා කොටස් 4ක් ගත්තම 5න් 4 විශාලයි. ප්‍රමාණය විශාලයි. මෙතන තියෙන්නේ 11න් 6 17න් 6 13න් 6. එහෙනම් මෙතන විශාල කොටස වෙන්නේ 11න් 6. හොඳයි. දැන් අපිට මේකේ දෙවෙනි ප්‍රශ්න අපි බලමු. මෙතන තියෙන්නේ කුඩා හෝ විශාලයි මෙතන කුඩා හෝ විශාලයි ඊට විශාලයි හෝ කුඩායි හෝ සමාන යන සංකේත යොදා හිස්තැන් පුරවන්න. හිස්තැන් යොදන්න. දැන් අපි බලමු ඊට හිස්තැන් මොකද්ද? එතකොට අපිට තියෙන්නේ 5න් 1යි 5න් 3යි. මේ දෙකෙන් ගත්තම මොකද 5න් 1ද ලොකු 5න් 3ද විශාල. එතකොට 5කට බෙදලා එක කොටසකට වඩා 5කට බෙදලා කොටස් 3ක් විශාලයිනේ. එහෙනම් මේ පැත්ත කුඩායි මේ පැත්ත විශාලයි. එහෙමනම් අපිට දාන්න වෙන්නේ මෙන්න මේක තමයි. එතකොට අපි එහෙනම් මේකට දාමු මේ ලකුණ. හරි. මෙතෙන්ට දාමු. හරි. දැන් ඊට පස්සේ දෙවෙනි ගාන 13කට බෙදලා කොටස් 8යි 13කට බෙදලා කොටස් 5යි. එහෙනම් විශාල වෙන්නේ මොකද්ද? 13කට බෙදලා එක සමාන කොටස් ගානකට තමයි බෙදලා තියෙන්නේ. 13කට බෙදලා කොටස් 8ක් විශාලයිනේ. එහෙනම් අපි මෙතෙන්ට දාමු 13කට බෙදලා කොටස් 8ක් විශාලයි කියලා. බෙදලා කොටස් 8ක් විශාලයි. ඊට පස්සේ අපි බලමු 6කට බෙදලා කොටස් 1යි මෙතන 2කට බෙදලා කොටස් 1යි. ඒකට 6කට බෙදුවම කොටස් 1ක්ද විශාල වෙන්නේ 2කට බෙදුවම කොටස් විශාලද වෙන්නේ. එතකොට අපිට පේනවා 6කට බෙදුවම කොටසක් කුඩායි 2කට බෙදුවම කොටසක් විශාලයි. 2කට බෙදුවා කියන්නේ භාගයක් නේ. එකක් 2කට බෙදලා එක කොටසක්. 6කට බෙදුවම කියන්නේ එකක් 6කට බෙදලා එක කොටසක්. එහෙනම් විශාල වෙන්නේ 2කට බෙදලා එක කොටසක්. අපි එහෙම ලියමු විශාල. ඊගාවෙකදී අපි බලමු 7කට බෙදලා කොටස් 5ක් අනිත් එකට 11කට බෙදලා කොටස් 5ක්. එහෙනම් විශාල වෙන්නේ මොකද්ද? නම් 7කට බෙදුවාම يعني කුඩා පොඩි ගානකට බෙදුවම තමයි මේ ලොකු කොටසක් හම්බ වෙන්නේ. උඩ ඉහළ තියෙන කොටස් ගානම සමානයි. එහෙමනම් 7කට බෙදලා කොටස් 5ක් කියන එක විශාලයි. අපි එහෙනම් දාමු. හරි. අපි බලමු ඊගාව ගණන පස්වෙනි ගණන 9න් 4ද 7න් 4ද විශාල. එතකොට අපිට පේනවා 9න් 4 කියන්නේ කොටස් 9කට බෙදලා කොටස් 4ක්. ඊට පස්සේ 7න් 4 කියන්නේ එකක් සම්පූර්ණ 7කට බෙදලා එයින් කොටස් 4ක්. එතකොට 7න් 4 තමයි විශාල වෙන්නේ. අපිට පේනවා 7කට බෙදලා කොටස් 4ක් ගන්න එක විශාලයි කියලා. ඊගාව එක 3න් 1ද විශාල 6න් 5ද විශාල. දැන් 3කට බෙදලා කොටස් 1යි මෙතන 6කට බෙදලා කොටස් 5යි. මෙන්න මෙතන අපිට තියෙනවා හරයත් වෙනස් මේකේ හරයත් වෙනස් ලවයත් වෙනස් මේකෙත් හරයත් වෙනස් ලවයත් වෙනස්. අපිට දැන් මොකද සමාන එකක් අපිට හිතා ගන්න බෑ නේද? එතකොට මෙතන තියෙන්නේ 3න් 1යි මේක තියෙන්නේ 6න් 5යි. එහෙනම් අපි මොකද්ද මෙතන කරන්න ඕනේ? එක පැත්තක් මොකක් හරි සමාන එකක් බවට අපි පත් කරගමු. අපි එහෙනම් මෙතන 3යි 6යි තියෙනවනේ. දැන් 3 අපිට 6 තියෙන එක විදිහට ගන්න පුළුවන් නේද? එතකොට මේක අපි තුල්‍ය භාගයක් විදිහට හදාගමු. 3න් 1 තුල්‍ය භාගයක් 3න් 1ට තුල්‍ය භාගයක් හදමු. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? 3න් 1 වැඩි කරනවා උඩයි යටයි දෙකම 3න් 1 වැඩි කරන උඩයි යටයි දෙකම දෙකෙන් උඩයි යටයි දෙකම දෙකෙන් වැඩි කරනවා. එහෙනම් මොකද? එහෙනම් අපි ඒකට උත්තරේ දාමු 6න් 5 විශාලයි 3න් 1 කුඩායි කියලා. එහෙනම්
මෙන්න හයි. දැන් මේකේ තියෙන්නේ ගාඩ දැන් ඊගාව ගන්න බලමු. අය 7 වෙනි ගාන. 7 වෙනි ගානේ තියෙන්නේ 10න් 7 වෙනි ගානේ තියෙන්නේ 10න් 6යි 5න් 3යි. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට මේක 10න් 6 කියන එක අපිට පුළුවන් 5න් 3 විදිහට බෙදන්න. එතකොට මේ දෙකම උඩ යටයි දෙකම අපි බෙදාගත්තොත් මේක එක්ක නැත්නම් එක්ක මේක දෙක උඩ යටයි දෙකම දෙකෙන් බෙදමු. එතකොට 6 දෙකෙන් බෙදුවම 3යි 10 දෙකෙන් බෙදුවම ඉන්නේ 5යි. එහෙනම් මේ 6 දෙකෙන් බෙදුවම ඉන්නේ ගානයි 6 දෙකෙන් බෙදුවම 3යි 10 දෙකෙන් බෙදුවම 5යි. එතකොට එන්නේ 5න් 3යි. මේකට එන්නේ 5න් 3යි. 5න් 3යි. එහෙනම් අපිට පේනවා මේ දෙකම එකම සමානයි නේද? 5න් 3යි මේකෙනුත් එන්නේ 5න්. එහෙනම් අපිට මේකට දාන්න වෙන්නේ මොකද්ද? සමාන ලකුණ. අපි මේකට දාමු සමාන ලකුණ. හරි. ඊගොට අපි බලමු 8 වෙනි ගාන. 8 වෙනි ගානේ ඉන්නේ 8 වෙනි ගානෙන් 18න් 7යි 3න් 2යි. එහෙමනම් මෙතන 18න් 7යි මෙතන 3න් 2යි. අපිට මේක කරන්න තියෙන්නේ 3න් 2ත් මේ හරය 18ක් වෙන විදිහට අපි හදාගමු. ඒතර 3 කීයෙන් වැඩි වුණාම 18 වෙන්නේ? 3 6න් වැඩි වුණාම තමයි 18 වෙන්නේ. 3 වැඩි කරමු අපි 6න්. 2 6න් වැඩි කරාම 12යි. එතකොට ඉන්නේ 18න් 12යි. එහෙමනම් එතකොට අපිට බලා ගන්න තියෙන්නේ 18න් 12ද 18න් 7ද විශාල කියලා. එතකොට අපිට පේනවා 18න් 12 කියන එක විශාලයි. ඒ කියන්නේ 3න් 2 කියන එක විශාලයි. එහෙමනම් අපි ලියමු 3න් 2 විශාලයි කියලා. හරි. අපි ඊගව බලමු 4න් 3ද විශාල 9 වෙනි ගාන 4න් 3ද විශාල 12න් 9ද විශාල කියලා. එතකොට මෙතන කරන්න තියෙන්නේ 4 12ක් විදිහට හදාගනවා. හරි 4 කියන එක මෙතන තියෙන 4 12ක් වෙන විදිහට හදාගන්නවා. එහෙනම් 4 මොකද වෙන්න ඕනේ? 4 වැඩි කරන්න ඕනේ 3. 4 3ෙන් වැඩි කරාම 12ක් වෙනවා. එහෙනම් උඩ මේ 3ත් වැඩි කරනවා 3ෙන්. 3ෙන් වැඩි කරාම එන්නේ 4 3ෙන් වැඩි කරාම 12යි 3 3ෙන් වැඩි කරාම 9යි. එහෙමනම් එනවා අපිට ඒකේ උත්තරේ එන්නේ 12න් 9යි. එහෙනම් අහලා තියෙන්නේ 12න් 9ද විශාල 4න් 3ද විශාල කියලා. ඒතකොට මේ දෙකම එකයි. ඒතකොට 4න් 3 කියන්නේ 12න් 9 කියන්නේ දෙකම සමාන එකක්. ඒතකොට මේකට උත්තරේ මේ දෙකම සමානයි කියන එක. එහෙනම් අපි ඒක ලියමු. ඊගාවට හොඳයි අපි දැන් බලමු මේ 10 වෙනි ගාන 5න් 2ද විශාල 2න් 1ද විශාල කියලා බලමු. එතකොට 5න් 2යි 2න් 1යි මේ දෙකෙන් විශාල එක බලන්නේ කොහොමද? අපිට හිතා ගන්න බෑ මේ දෙකෙන් 5න් 2. එහෙනම් අපි මේ දෙකම එක්කෝ හරය සමාන කරගන්න ඕනේ. ඒ ලවය දැන් ලවය සමානත් නැහැ හරය. එහෙනම් අපි හරය සමාන කරගන්නේ කොහොමද? එහෙනම් මේ දෙකම එකම අගයකට ගේන්න පුළුවන් වෙනවා. අපිට 5 2 කරන්නත් බෑ 2 5 කරන්නත් බෑ. 5 කීයකින්වත් බෙදලා අපිට දෙකට ගෙනියන්න බෑනේ. 2 වැඩි කරාට මෙහෙම එන්න. එහෙනම් අපි මේ දෙකම එන ඉලක්කමක් තියෙනවා. මොකද්ද මේ දෙක වෙන්නේ? 5 වැඩි කරන්න පුළුවන් අපිට 2කින්. එහෙනම් අපි 5 වැඩි කරමු 2කින්. එතකොට කීයද? 5 2කින් වැඩි කරාම 10යි. එහෙනම් මේ පැත්ත වැඩි කරනවා උඩත් වැඩි කරනවා 2කින්. එතකොට දෙවරක් 2 4යි. 10න් 4 5න් 2යි කියන්නේ 10න් 4යි. අන්න 5න් 2යි කියන්නේ 10න් 4යි.
ඊට දෙකෙන් එකට මොකද ගන්න? මේකත් වැඩි කරනවා මේක වැඩි කරනවා අපි දෙකම 5යි. උඩත් වැඩි කරනවා 5යි මේකත් පල්ලෙහාත් 5 කරනවා. 5 වරක් 2 10යි. 5 වරක් 5යි. ඒක 10න් 5යි. එතකොට මේක වෙන්නේ 10න් 5යි. තේරුණා නේද? එතකොට අපි මේක සම්පූර්ණයෙන්ම 5න් 2කට තුල්‍ය භාගයක් තමයි 10න් 4 දෙකෙන් එකට තුල්‍ය භාගයක් තමයි 10න් 5. තේරුණානේ? දැන් එහෙනම් මේකට සමානයි මේකට සමානයි 10න් 4. දැන් බලන්න මේක 10න් 4 10න් 5. දැන් 10න් 4ද විශාල 10න් 5ද විශාල. 10න් 5 විශාලයිනේ. කොටස් 10කට බෙදලා ඒකෙන් කොටස් 5ක් ගත්තම ඒක විශාලයිනේ. එහෙනම් මේක විශාලයි. ඒත් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. අපි තුල්‍ය භාග වලින් කරන්නේ මොන එක තමයි. අපි තුල්‍ය භාග හදාගන්නේ ඔය විදිහට තමයි. එහෙනම් අපි බලමු මේකෙද බලන්න. 10න් 2යි 9න් 1යි මේකද බලන්න කොහොමද? අපි නම් කරන්නේ මේ 10න් 2 කියන එක මේ 9න් මේ වගේ මෙතන 9 දැන් ගෙනියන්න බැරි නිසා අපි හිතන්නේ අනිත් එකේ ඉලක්ක මේක හැටි හරෙන් වැඩි කරනවා. උඩ යටයි දෙකම. එතකොට වෙන්නේ 10 9න් වැඩි කරොත් කීයද? 90යි 2 9න් වැඩි කරොත් 18යි. එහෙනම් මේකට තුල 10න් 2කට තුල්‍ය භාගයක් තමයි මේ 10න් 2කට තුල්‍ය භාගයක් තමයි මේක. 18. එහෙනම් මේක කරන්නේ මේකත් දැන් 90ක් කරනවා. එහෙනම් මේක මොකද ගන්න? මේ වගේ මේ තියෙන ඉලක්කෙ මේක වැඩි කරනවා. 90 වැඩි කරනවා. 9න් වැඩි කරාම 9 වරක් 10 90යි 10 වරක් 1 10යි. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ දෙකම 10යි. මේක වැඩි කරේ අපි 10යි. මේක වැඩි කරේ 9යි. දෙක. එහෙනම් මේක සමානයි මේ තියෙන්නේ. දැන් බලන්න මේක 90න් 18යි 90න් 10යි. ලොකු මොකක්ද? මේක. එහෙනම් ඒ කියන්නේ 90න් 18යි කියන්නේ 10න් 2යි. මේක. නේ? එතකොට දැන් බලමු මේකෙදි කරන්නේ මේක 11න් වැඩි කරොත් මොකද වෙන්නේ? 22න් 11යි. එතකොට මේක දෙකෙන් වැඩි කරොත් මේක උඩ යටයි දෙකම දෙකෙන් වැඩි කරොත් 22න් 14යි. දැන් ලොකු මොකද්ද? මේක විශාලයි නේද? එහෙනම් අපි මේව දාන විශාලයි. දැන් තේරෙන්නේ නැද්ද? දෙක ලියලා හදන්න මේ දෙකේ ආරෝහණ පටිපාටිය ලියන්න. ආරෝහණ පටිපාටිය ලියන්න. පටිපාටියට දක්වන්න. ආරෝහණ පටිපාටිය කියන්නේ කුඩාම එකේ ඉඳන් වැඩි වෙන එක. ආරෝහණ කියන්නේ අපි ඇදෙනකොට ලොකු එක. ආරෝහණ මේ වැඩි වෙනවා. පුංචි එකේ ඉඳන් ලොකු එකට ආරෝහණ ප්‍රතිපාදනය. එන අපි ලියනවා ඉස්සෙල්ලා මේ වගේ පොඩි මේක. පොඩි මේක මොකක්ද? 7න් එකද 4න් එකද 9න් එකද? අපි දන්නවා ඕනම එකක් වැඩි කොටස් ගානකට බෙදලා එයින් එක කොටසක් ගත්තම ඒක පුංචි කුඩායි. වැඩියෙන් කොටස් වලට බෙදනකොට එයින් එක පංගුවක් ගත්තම කුඩායි. දැන් 4. මේ තියෙන්නේ එකක් 4කට බෙදලා සම්පූර්ණ එකක් 9කට බෙදෙන එක පංගුවක්. ඒ කියන්නේ සම්පූර්ණ එකක් 9කට බෙදෙන 1 2 3යි 4යි. අපි මේක 4කට බෙදලා 4යි. මේක 4යි. මේ සයිස් කොටස තමයි මේ තියෙන්නේ. 4න් එකයි. මේ තියෙන්නේ 9න් එකයි. මේ තියෙන්නේ මේ සයිස් මේකම 4කට බෙදලා එක පංගුවක්. 4කට බෙදලා එක පංගුවක්. මේ තියෙන්නේ මේක 7කට බෙදලා එක පංගුවක්. බලන්න මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි
6යි 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අතකට බෙදලා එක බලමු. එහෙනම් මේකේ ලොකු එක මොකක්ද? එහෙනම් කුඩාම එක මොකක්ද? කුඩාම එක තමයි 9කට බෙදුවම එන පන්තුලේ. එහෙනම් කුඩාම එක වෙන්න ඕනේ 9න් එක. මේක. ඊට පස්සේ ඉන්න ඕනේ 7න් එක. 7න්. ඊට පස්සේ ඉන්න ඕනේ 4න් එක. එහෙනම් මේකට වඩා මේක විශාලයි, මේකට වඩා මේක විශාලයි, මේක තමයි ලොකු මේක. මේක තමයි ලොකු. ඒක නේද? මේ විදිහට තමයි කරන්නේ. දැන් බලමු 8න් 3යි 8න් 5යි 8න් 1යි. ඔක්කොම කොටස් බෙදලා තියෙන 8ට. හැම එකක්ම. ඒත් අපි මෙහෙම බලමු. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. ඔය හැම එකක්ම 8කට බෙදලා තියෙනවා. එකට බෙදුවා 4ට බෙදුවා 4ට බෙදුවා 8ට බෙදුවා. හැම එකක්ම 8ට බෙදලා තියෙනවා. මේකත් මට කර බෙදලා තියෙනවා. ඒක මෙතන තියෙන්නේ පළවෙනි එකේ 8න් 3යි. 8න් 3 1යි 2යි 3යි. 8න් 3යි. එතන තියෙන 8න් 5යි. 1යි 2යි 3යි 4යි 5යි. එතන තියෙන 8න් 1යි. දැන් කුඩාම එක මොකක්ද? 8න් 1. එහෙනම් අපි කියන්නේ එතන 8න් 1. ඊට පස්සේ එක මොකක්ද? 8න් 3. මේකට වඩා මේක විශාලයි. 8න් 3 ඊට වඩා ලොකුයි. ඊට වඩා ලොකුයි 8න් 5. එවනේද? ඉතින් මම හිතන්නේ ඔයාලට අද දවසේ හුඟක් වැඩ කොටසක් කරනකොට මම දැන් අද පළවෙනි දවසේ නිසා මම ගොඩාක්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදට මේ තරමින් නවත්තන්න යනවා. ඉතින් කොහොම වුණත් ඔයාලා මේ වැඩ ටික කරලා මේ නැවතත් බලලා මේ ඔයාලට තියෙන අදහස් මොනවද කියලා මට කමෙන්ට්ස් කරන්න. මගේ YouTube මේ channel එකේ පහලින් ඔයාලට කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඒ විදිහට කමෙන්ට් කරන්න. ඉතින් මම කියනවා ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ තවදුරටත් මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ YouTube channel එක ජගත් රෝහණ කියන YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඊගාව වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට ඩිස්ප්ලේ වෙවි ඊගාව වීඩියෝ එක දැම්ම කියලා. කොහොමද මේ සතිය තුළ ඊගාව දවස් කිහිපෙකින් ඊගාව වීඩියෝ කොටස් දානවා. ඉක්මනින්ම මේක කරගෙන යන්න ඕනේ නේද? ඔයාලට දැනගන්න පුළුවන්. ඒකට ඒක කරන්න. ඊට පස්සේ ඒ එක්කම ඔයාලා ඉක්මනින් බලලා ඔයාලට තියෙන ප්‍රශ්න තේරුණාද නැද්ද? තව මොන හරි දෙන්න ඕනද මොන හරි තියෙනවා නම් ඒ කමෙන්ට්ස් ටික මට දාන්න. ඒක පහලින් කමෙන්ට් කරා නම් හොඳයි. මට ඔයාලට බැන්න අම්මලා තාත්තලා සමහරට අම්මලා තාත්තලාට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔයාලගේ නම දාලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට. ඒක මට බලා ගන්න පුළුවන්. මේක විතර කරගෙන යන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා දුල පුතාලා කවුරු හරි කීප දෙනෙක් හරි 10 15ක් හරි කමන්නේ මට මාත් එක්ක එකතු වෙලා මේ ගමනේ යන්න වෙනවා නම් මට ඇත්තටම සතුටුයි. මම කරන දේ ප්‍රතිඵලයක් තියෙනවා. කවුරු හරි මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතාගෙන මට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න. මොකද ලැබෙන අවස්ථාව මේකේ ප්‍රයෝජනය ගන්න කියලා මම හිතනවා. ඉතින් අදට මම නවත්තන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බොවන් සුබ දවසක්.